අයිබෝන් පාර්ට් A ගණන් ටිකට සූදානම් වෙන වීඩියෝ මාලාවේ දෙවැනි වීඩියෝ එකයි අපි අද කතා කරන්නේ. මම හිතනවා පළවෙනි වීඩියෝ එක ස්පර්ශක සහ අභිලම්බ මේ වෙනකොට හොඳට අධ්‍යයනය කරන්න ඇති කියලා. ඒත් එක්කම කරුණාකරලා පාස් පේපර් ගණන් ටිකක් හදාගන්න. පාස් පේපර් වල මාකින් ඕන තරම් තියෙනවා. අන්තර්ජාලයේ තියෙනවා. අපේ පන්තියේ දරුවන්ට මම දීලා තියෙනවා. එතකොට කරුණාකරලා දැන් ස්පර්ශක අභිලම්බ පළවෙනි වීඩියෝ එක ඒ වට්ටික ඉවර කරගන්න. අනිවාර්යෙන්ම ඔබේ ප්‍රතිඵලය වැඩි වෙනවා මෙන්න මේ පාර්ට් A වැඩමුළුවට හොඳින් සහභාගී වුණොත්. මම ගිය සතියේ කිව්ව වෙනම පොතක් තියාගන්න මේ වැඩේට කියලා. කියන්නේ අපේ පන්තියේ නොවන දරුවන්ට. අපේ පන්තියේ දරුවන්ට මම ටියුට් දීලා තියෙන්නේ හිස්තැන් පුරවන්න. හරිද? අද අපි කතා කරන්නේ ගණිත අභිව්‍යුහනය පාඩම ගැන. අපි දන්නවා පාර්ට් A පළවෙනි ප්‍රශ්නේ හැමදාම ආවේ ගණිත අභිව්‍යුහනය. ඒ නිසා ගණිත අභිව්‍යුහනය පිළිබඳව මූලික මතක් කිරීමක් මම කරන අතර හොඳට මතක තියාගන්න මේක අපි තියරි පන්තියක එහෙම නැත්නම් රිවිෂන් එකක කරනවා වගේ නෙමෙයි. මේක ඉක්මනින්ම දරුවන්ට විෂය කරුණු මතක් කරගන්නයි මේ වැඩේ කරන්නට උදව්වක් විදිහට. අපිට පළවෙනි එක හොඳින් අහන්න. මේක එතකොට හොඳට මතක තියාගන්න. අපිට මේක මතක් කරන්න මගේ අත්දැකීමත් එක්ක කරන වැඩක්. සිග්මා r සමාන 1 සිට n දක්වා r ධන 2 ලෙස දී ඇත. right? ශ්‍රේණියක එකතුව දීලා තියෙනවා සිග්මා r සමාන 1 සිට n දක්වා r ධන 1. මෙන්න මේ වගේ ශ්‍රේණියක් අපිට දීලා තියෙනම් මතක තියාගන්න මෙන්න මේ තියෙන්නේ සාධාරණ පදය. right? ඒක සිග්මා අංකනේ ඇතුලේ මෙන්න මේ ඉන්නේ කවුද? සාධාරණ පදය. ඒක සාධාරණ පදේ කොච්චරද? r ධන 1. එහෙනම් දැන් ඔබ කියන්න පළවෙනි පදේ කොහොමද ගන්නේ? ඔව් r වෙනුවට 1 දාන්න. 1 1 ධන 1. ඔබ කියන පස්වෙනි පදේ කොහොමද ගන්නෙ? එතකොට සාධාරණ පදේ r ධන 1 නේ. එහෙනම් කියන පස්වෙනි පදේ ඔව් r වෙනුවට 5 දානවා. 5 ධන 1. එහෙනම් මට කියන 10 වෙනි පදේ දැන් සාධාරණ පදේ මෙතනින් බලන්න. එහෙනම් 10 වෙනි පදේ r තියෙන තැන 10 දානවා. 10 ධන 1. 20 වෙනි පදේ r ට 20. එතකොට කොහොමද? r තියෙන තැන 20 දානවා. 20 ධන 1. එහෙනම් මෙන්න මෙතනට තමයි මගේ වැදගත්ම අවධානය. එහෙනම් ඔබ කියන r වෙනි පදේ r ධන 1 නම් p වෙනි පදේ ඔව් p ධන 1. එහෙනම් ඔබ කියන p ධන 1 වෙනි පදේ ඔව් r වෙනුවට p ධන 1. පැහැදිලිව ලියන්න. ඔන්න ඒක තනියම ලියන්න ඕන. p ධන 1 මේ r වෙනුවට p ධන 1 මෙතන r වෙනුවට p ධන 1 දානවා. එතකොට p ධන 1 ධන 1. පැහැදිලිද? r වෙනුවට p ධන 1 දැම්මොත් p ධන 1 r වෙනුවට p ධන 1 දැම්මොත් p ධන 1 ධන 1. එහෙනම් කියන 2යි n වෙනි පදේ. එහෙනම් r වෙනුවට 2යි n දානවා. u 2යි n. එහෙනම් r තියෙන තැන 2යි n. r තියෙන තැන 2යි n. එතකොට r ට 2යි n. එතකොට 2යි n ධන 1. දෙවනි ගාන අපිට ශ්‍රේණියක් මේ පාර දෙනවා 1 වර්ග 3 වර්ග 5 වර්ග 2n ඍණ 1 වර්ග කියලා. ඔබ පැහැදිලිව කියන්න මෙන්න මේ ශ්‍රේණියේ r වන පදේ කුමක්ද? පළවෙනි පදේ 1 වර්ග, දෙවෙනි පදේ 3 වර්ග, තුන්වෙනි පදේ 5 වර්ග, n වෙනි පදය n ගේ වර්ග. පද n ගානක් නම් උතර බලන්න. පද n ගානක් නම් සමයි n වෙනි පදේ 2n ඍණ 1 වර්ග. පද n ගානක් නම් n වෙනි පදේ 2n ඍණ 1 වර්ග. එතකොට මේක සාධාරණ පදේ ලිවීම ගැන ශ්‍රේණි පාඩම් වල අපි කතා කරලා තියෙනවා. දැනට ඔබ කෙටි ක්‍රමයක් මම කියන්නම්. අපිට n වෙනි පදේ දීලානේ. මේ n වෙනුවට r දැම්ම නම් අපිට r වෙනි පදේ කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ ශ්‍රේණියේ r වෙනි පදේ අපිට ලියන්න පුළුවන්. r වෙනි පදේ අපිට ලියන්න පුළුවන් ur 2යි n ට r දානවා. ඍණ 1 වර්ග. එතකොට බලන්න මෙන්න මේක දිහා විතරක් බලන්න. මේ තියෙන n වෙනි පදේනේ 2n ඍණ 1 වර්ග. මේක n වෙනි පදේ නම් r වෙනි පදේ ගන්න පුළුවන් 2r ඍණ 1 වර්ග. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතනින් පළවෙනි පදේ 2r ට 1 ඍණ 1 වර්ග. සුළු කරලා කියන්න. දෙකෙන් එකක් ගියොත් 1යි 1 වර්ග 1යි. හරි නේද? පළවෙනි පදේ 1 වර්ගය. අපි ගමු පස්වෙනි පදේ. එහෙනම් ur සමානයි 2r ඍණ 1 වර්ග. එහෙනම් පස්වෙනි පදේ ගන්න නම් r වෙනුවට 5 දාන්න. කීයද? 10න් එකක් ගියොත් 9 9 වර්ග.
10 වෙනි පදේ ගන්න නම් මේ r තියෙන තැන 10 දානවා. එතකොට 2යි r ට 10. ඍණ 1 වර්ග. 20න් එකක් ගියොත් 19 වර්ග. 20 වෙනි පදේ ගන්න නම් මෙන්න මේ r තියෙන තැන 20 දානවා. එතකොට 2යි r තියෙන තැන 20. ඍණ 1 වර්ග. එතකොට 40යි 40න් එකක් ගියොත් 39 වර්ග. 29. එහෙනම් මට කියන්න පැහැදිලිව p වෙනි පදේ. ඔව්. n වෙනි පදේ 2යි ඍණ 1 වර්ගනේ. එහෙනම් r වෙනි පදේ 2යි r ඍණ 1 වර්ග. එහෙනම් මට කියන්න දැන් p වෙනි පදේ 2යි p ඍණ 1 වර්ග. එතකොට p වෙනි පදේ ගන්න නම් r වෙනකොට p දාන්න. අපිට වැදගත්ම ගණිතම් වෙන්නේ p දාන 1 වෙනි පදේ නේද? එහෙනම් කරුණාකරලා කියන්න r වෙනි පදය 2යි r ඍණ 1 වර්ගනේ. එහෙනම් කියන්න හැම දරුවෙක්ම p දාන 1 වෙනි පදේ මේක තමයි අපිට වැදගත් වෙන්නේ. මේ නිසා තමයි මේ ඔක්කොම කියලා දුන්නේ. r වෙනුවට දානවා p දාන 1. ඍණ 1 වර්ග. පේනව නේද? දෙක වාරයක් r වෙනුවට p දාන 1. ඍණ 1 සම්පූර්ණ. 2යි එන්න. ඔව්. 2යි එන්න මේ r වෙනුවට දානවා 2යි එන්න. එහෙනම් දෙක වාරයක් r ට 2යි එන්න. ඍණ 1 වර්ග. තුන්වෙනි ගාන සිග්මා r සමාන 1 සිට 5 දක්වා r වර්ගය. මේක එකතුවක් විදිහට ලියමු. බලන්න සිග්මා r සමාන 1 සිට 5 දක්වා r වර්ගය කොහොමද ලියන්නේ? r ට 1 දැම්මොත් 1 වර්ග. r ට 2 දැම්මොත් 2 වර්ග. r ට 3 දැම්මොත් 3 වර්ග. r ට 4 දැම්මොත් 4 වර්ග. r ට 5 දැම්මොත් 5 වර්ගනේ. එහෙනම් සිග්මා r සමාන 1 සිට 6 දක්වා r වර්ගය කොහොමද ලියන්නේ? r ට 1 දැම්මොත් 1 වර්ග. r ට 2 දැම්මොත් 2 වර්ග. r ට 3 දැම්මොත් 3 වර්ග. r ට 4 දැම්මොත් 4 වර්ග. r ට 5 දැම්මොත් 5 වර්ගය 6 වර්ගය. මට මෙන්න මේක අවබෝධ කරලා දෙන්න තමයි මේ දෙන්නම ලියුවේ. දැන් ඔබ කියන්න සිග්මා r සමාන 1 සිට 5 දක්වා r වර්ගයට 6 වර්ග එකතු වුණොත් කවුද ලැබෙන්නේ? මම යාළුවෝ කියනවා පද පහක එකතුවට බලන්න පුතේ මේකේ සාධාරණ පදේ r වර්ග නේද? එහෙනම් මට කියන්න 6 වෙනි පදේ 6 වර්ග නේද? දැන් බලන්න පද පහක එකතුවට 6 වන පදේ එකතු වෙලා. 6 වන පදේ එකතු වෙලා. පද පහක එකතුවට 6 වෙනි පදේ එකතු වුණොත් මොකද්ද වෙන්නේ? මේ බලන්න මෙතන. පද පහක එකතුවට 6 වෙනි පදේ එකතු කරොත් මොකද්ද වෙන්නේ? අපිට කියන්න පුළුවන් පද 6ක එකතුව. එහෙනම් පද පහක එකතුවට 6 වෙනි පදේ එකතු වුණොත් අපි කියන්න පුළුවන් සිග්මා r සමාන 1 සිට 6 දක්වා r වර්ග. පද 6ක එකතුව. පද පහක එකතුවට 6 වෙනි පදේ එකතු වුණොත් අපිට කියන්න පුළුවන් පද 6ක එකතුව. බලන්න 6 වෙනි ප්‍රශ්නය සිග්මා r සමාන 1 සිට 10 දක්වා r ධන 1ට මේ එකතු වෙලා තියෙන කීවෙනි පදද? මට කියන්න. ඔව්. මේකේ සාධාරණ පදේ r ධන 1 නේද? එහෙනම් මට කියන්නේ 11 වෙනි පදේ 11 ධන 1 12 නේද? මට කියන්නේ 12 වෙනි පදේ r ට 12 දැම්මොත් 12 ධන 1 13 නේද? එහෙනම් මේ තියෙන පද 10ක එකතුව. මේ තියෙන 11 වන පදය මේ තියෙන 12 වන පදය. පද 10ක එකතුවට 11 වෙනි පදයයි 12 වෙනි පදය එකතු කරොත් සිග්මා r සමාන 1 සිට 12 දක්වා සාධාරණ පදේ කොච්චරද? r ධන 1. එතකොට පද 10ක එකතුවට 11 වෙනි පදයයි 12 වෙනි පදය එකතු කරොත් අපිට කියන්න පුළුවන් 1 සිට 12 දක්වා මුල් පද 12 එකතුව කියලා. සාධාරණ පදේ r ධන 1. 7 වන ගැටලුව සිග්මා r සමාන 1 සිට p දක්වා r ධන 1. මේකට එකතු වෙලා තියෙන මේ පදේ කීවෙනි පදයේද? කියන්නේ පුතේ සාධාරණ පදේ r ධන 1 නේද? එහෙනම් මේ තියෙන p ධන 1 p ධන 2 නේද? එහෙනම් මේ කීවෙනි පදේද? p ධන 1 වෙනි පදේ නේද? p ධන 1 p ධන 1 ධන 1 p ධන 2 නේද? එහෙනම් දැන් ඔබ කියන්නේ පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පදේ එකතු කරමු. පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පදේ එකතු කරොත් අපිට ලියන්න පුළුවන් සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා r ධන 1. 8 වන ගැටලුව සිග්මා r සමාන 1 සිට p දක්වා r ඝණයට මේ එකතු වෙලා තියෙන කීවෙනි පදයේද? ඔව් අපි දන්නවා r ඝණය නම් සාධාරණ පදේ r ඝණය. එහෙනම් ඔව් p ධන 1 වෙනි පදයේ p ධන 1 ඝණය නේද? එහෙනම් පද p ප්‍රමාණයකට p ධන 1 වෙනි පදේ එකතු කරොත් සිග්මා r සමාන 1 සිට
p ධන 1 දක්වා r ගණය. පද p ප්‍රමාණයකට p ධන 1 වෙනි පද එකතු කරොත් අපි කියනවා පද p ධන 1ක එකතුව කියලා. 9 වෙනි ගාන අපිට මේ විදිහට දීලා තියෙනවා ශ්‍රේණියක්. මේක බලන්න ටියුට් නැත් පුතාලා මේක ලියා ගන්න. ශ්‍රේණියක් දීලා තියෙනවා. දැන් ඔබට තියෙන්නේ මේ ශ්‍රේණියේ p ධන 1 වෙනි පදේ ලියන්න. එහෙනම් අපි දන්නවා n වෙනි පදය n වර්ගනේ. එහෙනම් r වෙනි පදේ r වර්ගනේ. එහෙනම් p ධන 1 වෙනි පදේ නම් මේ r තියෙන p ධන 1. එහෙනම් r ට p ධන 1 දැම්මොත් කියන්නේ p ධන 1 වර්ගනේ. මට කියන්නේ මෙන්න මේකේ p ධන 1 වෙනි පදේ. බලන්න n වෙනි පදය එක යට n ධන 1 නේද? n වෙනි පදේ. එහෙනම් r වෙනි පදය එක යට r ධන 1. එහෙනම් මට කියන්නේ p ධන 1 වෙනි පදේ එක යට r වෙනකොට p ධන 1. එතකොට p ධන 1 p ධන 1 ධන 1. එහෙනම් p ධන 1 වෙනි පදය එක යට p ධන 1 p ධන 2. හරි. මෙන්න මේ දීලා තියෙන ශ්‍රේණි දෙකේ p ධන 1 වෙනි පදේ කවුරුත් කියන්නේ? හරි. n වෙනි පදය මේක නේද? එහෙනම් n වෙනි පදේ මේක නම් p ධන 1 වෙනි පදේ ගන්න පුළුවන් n වෙනුවට p ධන 1 දාන්න. එහෙනම් මට කියන්නේ 2යි n ට p ධන 1 ඍණ 1 n ට p ධන 1 වර්ග n ට p ධන 1 ධන 1 වර්ග. ඒ වගේම බලන්න මෙන්න මේ ශ්‍රේණිය දීලා තියෙනවා. මේක නේද r වෙනි පදේ. එහෙනම් මට කියන p ධන 1 වෙනි පදේ r වෙනුවට p ධන 1 දානවා. දෙක වාරයක් r ට p ධන 1 ඍණ 1. දෙක වාරයක් r ට p ධන 1 ධන 1. අපිට සුළු කරගන්න පුළුවන් නේද? දැන් මේව සුළු කරන්න right. එහෙනම් කොච්චරද? 2p ධන 2 ඍණ 1 ධන 1. මෙතන p ධන 1 වර්ග p ධන 1 ධන 1 p ධන 2 වර්ගනේ. මෙතන p ධන 1 වෙනි පදේ 2p ධන 2 ඍණ 1 ධන 1 2p ධන 2 ධන 1 ධන 3. පස්වෙනි ගාන මෙන්න මේ විදිහට ශ්‍රේණියක් දීලා තියෙනවා. මට ඉක්මනට කියලා p ධන 1 වෙනි පදේ. එහෙනම් මේ තියෙන r වෙනි පදේ නේද? එහෙනම් r ට අපි දානවා p ධන 1. මෙතනත් අපි r ට දානවා p ධන 1. මෙතනත් r ට දානවා p ධන 1. එහෙනම් මට කියන්න p ධන 1 වෙනි පදේ 2p ධන 2 ධන 3 ධන 5යි. මෙතන p ධන 1 ඝනය මෙතන p ධන 2 ඝනය. හරි. 10 වෙනි ගාන අපිට ශ්‍රේණියක් දීලා තියෙනවා සිග්මා r සමාන 1 සිට n දක්වා r වර්ගය n ධන 1 2n ධන 1 බෙදීම 6. එතකොට බලන්න මෙන්න මේ තියෙන්නේ මේ දෙපැත්ත සමාන වන බව නේද? අපිට මේ ගාන ගණිත අභිවහණයෙන් පෙන්වන්න තිබුණා නම් අපි පෙන්වන්න ඕන හරියට නිකන් තරාදියක දෙපැත්ත සමාන වෙන්නේ. ඒ වගේ මේකේ දෙපැත්ත සමානයි කියලා පෙන්වන්න ඕන. අපි ඒක පෙන්වන්න කලින් නිකන් බලමු n සමානයි 3 දී වම් අත පැත්ත ඇත්තට මොකක්ද අර්ථය? n සමානයි 3 දී දකුණු අත පැත්ත. right. බලන්න මෙන්න මේ වම් අත පැත්ත. n වෙනුවට මේ බලන්න n තියෙන තැන් බලන්න. මේවා r. n තියෙන්නේ මෙතන නේද? එහෙනම් මෙතනින් බලන්න n සමානයි කීයද? 3යි. එහෙනම් සිග්මා r සමාන 1 සිට n කියන්නේ 3යි. එහෙනම් දැන් ඔබ දන්නවා සාමාන්‍ය පෙළ පන්තියේ තිබුණා. r ට 1 දැම්මොත් 1 වර්ග. r ට 2 දැම්මොත් 2 වර්ග. r ට 3 දැම්මොත් 3 වර්ගනේ. සුළු කරලා කියන්නේ 1යි 2 වර්ග 4යි 3 වර්ග 9යි. එහෙනම් කීයක් එනවද? 14යි. බලන්න දකුණු අත පැත්තේ n තියෙන තැන් මෙතන. එහෙනම් n කීයද? 3යි නේද? එහෙනම් 3 දකුණු අත පැත්ත. 3 ධන 1 දෙවරක් n ට 3 ධන 1 බෙදීම 6යි. එහෙනම් මෙතන 3යි 3යි 1යි 4යි දෙවරක් 3 6යි 1යි 7යි මෙතන 6යි. එහෙනම් සුළු කරලා කීයද? 3 වරක් 2යි දෙවරක් 7ට 2යි. එහෙනම් කීයක් එනවද? 14යි. බලන්න n සමානයි 3 දී මේ දෙපැත්තෙම එන්නේ 14 නේද? right. ඒ වගේම ඔබ තනියෙන් අධ්‍යයනය කරන්න n සමානයි 5 දාන්න. n සමානයි 5 දාලා බලන්න මේ දෙපැත්තේ උත්තර සමානද කියලා.
අපි ගණිත අභිවහණයෙන් පෙන්වන්න ඕන මේ විදිහට එන්ට ඕනම සංඛ්‍යාවක් දාද්දී 7 වෙන්න පුළුවන් 8 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන් 100 වෙන්න පුළුවන් එන්ට ඕනම ධන නිකිලයක් දාද්දී මේ දෙපැත්තෙන් එන උත්තර සමානයි කියලා. මතක් කරන්න තරාදියක දෙපැත්ත සමාන වීම. ඒ වගේ එන්ට ඕනම ධන නිකිලයක් දාද්දී මේ දෙපැත්තේ අගය සමානයි කියලා අපි ගණිත අභිවහණයෙන් පෙන්වන්න ඕන. හරි. මට කියන්න පැහැදිලිව ගණිත අභිවහණයේ පියවර මොනවද? ඒත් එක මම කියන්න ඕන මේ අපේ පුංචි උන් ටික ගොඩ දාන්න කරන වැඩක්. ඒ නිසා මේ අපි ගණිත අභිවහණයේ මේම නෙමෙයි පන්තියේ කරන්නේ. රයිට්? මේ කරන්නේ අන්තිම මොහොතේ පුංචි උන් ටික ගොඩ දාන වැඩක්. කරුණාකරලා මේක උගන්වන මේ ගුරුවරුන්ගෙනුත් ඉල්ලනවා. මේක මේ අපි ගණිත අභිවහණයේ මේක විවේචනය කරන්න එපා. රයිට්? මේක අපි ගණිත අභිවහණයේ පන්තියේ කරන විදිය නෙමෙයි. අන්තිම මොහොතේ රටේම පුංචි උන් ටික මගේ පන්තියේ පුංචි උන් වගේම රටේම පුංචි උන් ටික කොහොම හරි ගොඩ දාගන්න කරන වැඩක්. ඒ නිසා මේක කෙටි මාර්ගයක් එච්චරයි. අත්දැකීමත් එක්ක කෙටි මාර්ගයක් right හරි ගණිත අභිවහණයේ පියවර ගණිත අභිවහණයේ පියවර පුතාලා කියන ගණිත අභිවහණයේ පියවර හතරක් තියෙනවා මොකද්ද පළවෙනි පියවර ආරම්භක අවස්ථාවට ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්වීම ආරම්භක අවස්ථාව ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්වීම. ආරම්භක අවස්ථාව බලන්න ගාන දිහා බලාගෙන මේක ආරම්භ වෙන්නේ n සමාන 1 ද n සමාන 2 ද 3 ද ආරම්භක අවස්ථාව ප්‍රතිඵලයේ සත්‍ය කියලා පෙන්වනවා. දෙක n සමානයි p ට සාධාරණ අවස්ථාව ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය. p දන්නේ කියලා. අපි ගණිත අභිවහණය කරන්නේ ධන නිකිල වලට n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍යය උපකල්පනය කරනවා සාධාරණ අවස්ථාවට. තුන්වෙනි අවස්ථාව p ට සත්‍ය නම් p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව සාධනය. ඒක අපි පෙන්නනවා. right p ට සත්‍ය නම් p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව. p ට සත්‍ය වේ නම් p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව. හතරවෙනි පියවර ගණිත අභිවහණයේ ප්‍රකාශනය ලියනවා. ගණිත අභිවහණය ප්‍රකාශනය ලියා දැක්වීම. අපිට මතකයි n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය විය නැත්නම් n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය වේ නම් බොහෝ විට n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. ඒ නිසා ගණිත අභිවහණයෙන් සියලු ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. ඇත්තටම මේ ගණිත අභිවහණය කියන්නේ ප්‍රතිඵලයක් නිවැරදි කියන ක්‍රමවේදයක්. ප්‍රතිඵලය නිවැරදි කියලා කියන ක්‍රමවේදයක්. ඇත්තටම ගණිත අභිවහණය මම නිකන් කියන්නම් මෙතෙන්දී ලොකු කාලයක් ගන්න බෑ මේවට. මේ වගේ දෙයක්. අපි තුමු තිරස් පොළවක් තියෙනවා. පෙරලෙන්න නිදහස ඇතිව සිරස්ව ලෑලි ටිකක් මේ විදිහට තියෙනවා. එතන ඔබ හිතන්න මේ ලෑල්ලක උස වැඩි ලෑලි අතර පරතරයට වටා. ලෑල්ලක උස වැඩි ලෑලි අතර පරතරයට වටා. තිරස් පොළවක් සිරස්ව ලෑලි තියලා තියෙනවා. පෙරලෙන්න නිදහස ඇතිව. එහෙනම් ඔබ කියන්න පළවෙනි ලෑල්ල පෙරළුණොත් මොකද වෙන්නේ? පළවෙනි ලෑල්ල පෙරළුණොත් දෙවෙනි ලෑල්ල පෙරළුණොත් දෙවෙනි ලෑල්ල පෙරළුණොත් තුන්වෙනි ලෑල්ල පෙරළුණොත් තුන්වෙනි ලෑල්ල පෙරළුණොත් හතරවෙනි ලෑල්ල පෙරළුණොත් හතරවෙනි ලෑල්ල පෙරළුණොත් පස්වෙනි ලෑල්ල පෙරළුණොත් ඔහම මේ ලෑල්ල ටික ඔක්කොම පෙරලිලා යනවා. ඔන්න ඔය වගේ එකක් තමයි ගණිත අභිවහණය. ආරම්භක අවස්ථාව ප්‍රතිඵලයේ සත්‍යය කියලා පෙන්නනවා. ඊළඟට සාධාරණ p අවස්ථාවක් ගන්නවා. සාධාරණ p අවස්ථාවේදී ලෑල්ල පෙරලලා බලනවා. right දැන් මේ ටික ඔක්කොම පෙරලනවද කියලා චෙක් කරනවා කියලා හිතමු. right මේ ටික ඔක්කොම පෙරලනවද කියලා චෙක් කරනවා. එතකොට සාධාරණ p අවස්ථාවේ ලෑල්ල පෙරලෙනවා. ලෑල්ල පෙරලලා බලනවා p ධන 1 පෙරලෙනවා. alright මේක පෙරලලා බලුවා මේක පෙරලනවා. right I කියන තිබ්බා. right p ධන 1 දී මේක හරිද? එතකොට මේ p අවස්ථාව ඕනම තැනක් වෙන්න පුළුවන්. දැන් p මෙතන වුණා මේක පෙරලලා බැලුවා මේක පෙරලනවා right කියලා තිබුණා. මේක පෙරලලා බැලුවා මේක පෙරලනවා right කියලා තිබුණා. නේ මේක පෙරලලා බැලුවා මේක පෙරලනවා right කියලා තිබුණා. එතකොට අපිට බලන්න පුළුවන් නේද මේ ලෑලි ඔක්කොම පෙරලෙනවද කියලා චෙක් කරන්න පුළුවන් නේද? මේක පෙරලුවා මේක පෙරලනවා right. මේක පෙරලුවා මේක පෙරලනවා right.
අන්න ඒ වගේ තමයි පීට සත්‍ය කියලා අපි උපකල්පනය කරනවා. පී දන එකට සත්‍ය බව පෙන්වනවා. right? ඒ මොකුත් තේරුන්නේ නැතත් මේ වෙලාවට වැඩක් නැහැ. ගාන කොහොම හරි කොට දාගමු. හරියට ඕනේ ඒක. දැන් අපි මේ ගාන දැන් මම තරයේ විශ්වාස කරනවා මේ හදන ගණන් හදද්දි දරුවන් මේ වෙනකොට පන්තිවල ගණිත අභිවහනය ආවරණය කරලා ඇත්තේ. අපි මේ අන්තිම මොහොතේ මතක් කර ගැනීමක් කරන්නේ. අපි ගමු ඒ අතේ ගාන සිග්මා r සමාන 1 සිට n දක්වා r ඝණය සමානයි n වර්ග n ධන 1 වර්ග බෙදීම 4යි කියලා පෙන්නනවා. එහෙනම් පළවෙනි පියවර මොකද්ද ලිව්වේ? ආරම්භක අවස්ථාවේ ප්‍රතිඵලය සත්‍ය බව. එහෙනම් මොකද්ද ප්‍රතිඵලය? මේ දෙපැත්ත සමානයි කියලා. එහෙනම් n සමාන 1 දී වම් අත පැත්ත ගමු. n සමාන 1 දී දකුණු අත පැත්ත ගමු. මේ දෙන්න සමානයි කියලා පෙන්නනවා. එහෙනම් n සමාන 1 දී වම් අත පැත්ත සිග්මා r සමාන 1 සිට මතක් කරගන්න n කියන්නේ 1යි නේද? එහෙනම් 1 සිට 1 දක්වා r ගන්න. එහෙනම් r ට දාන්න පුළුවන් 1 විතරයි. ඒ වගේම n සමාන 1 දී අපි ගමු දකුණු අත පැත්ත. n ට 1 දාන්න 1 වර්ග n ට 1 දැම්මොත් 1 දාන 1 වර්ග. බෙදීම 4ක් තියෙනවා. 1 වර්ග 1යි 2 වර්ග 4යි 4ෙන් බෙදුවොත් 1යි. බලන්න වම් අත පැත්තත් 1යි දකුණු අත පැත්තත් 1යි මේ දෙන්න සමානයි. එහෙනම් n සමාන 1 දී වම් අත පැත්ත සමාන වෙනවා දකුණු අත පැත්තට. හරි. මෙන්න මේ ගාන අංක 13. මෙන්න මේ ගාන ගණිත අභිවහණයෙන් අපි ඔප්පු කරනවා. මේ ගාන ගණිත අභිවහණයෙන් ඔප්පු කරනවා. එහෙනම් පළවෙනි දෙක එතන මෙතනත් ඇත්තටම සමානතාවයක් නේද? එතන බලන්න ඇත්තටම ගණිත අභිවහණයෙන් ඔප්පු කරන්න තියෙන්නේ මොකක්ද? අපිට මෙතන ගණිත අභිවහණයෙන් ඔප්පු කරන්න තියෙනවා මේ වම් අත පැත්තේ තියෙන ප්‍රකාශනයයි දකුණු අත පැත්තේ තියෙන ප්‍රකාශනයයි සමානයි කියලා. ඒ කියන්නේ මේ පදෙන් දක්වා එකතුව n ධන 1 බෙදීම දෙකෙන් ගන්න පුළුවන් කියලා පෙන්නනවා. එහෙනම් n සමාන 1 දී ඔන්න මේක තව චුට්ටක් මම විග්‍රහ කරන්නම්. නැත්නම් මේක තේරෙන්නේ නැහැ. ඇත්තට මොකද්ද මේ ප්‍රතිඵලය? මම නිකන් ලියන්නම් n සමාන 1 n සමාන 3 නේ n සමාන 5 ඒක අදහස් නැත්නම් මේක කරන්න බෑ. n සමාන 1 කියන්නේ මේ පැත්තේ එක පදයයි. මේ පැත්තේ එක පදයයි. n ට 1 දානවා කියන්නේ මෙන්න මේ n වෙනුවට 1 දානවා. 1 දාන 1 බෙදීම 2. බලන්න දෙපැත්ත සමානයි නේද? අපි n සමානයි 3 නම් මේ පැත්ත මොකක්ද දෙන්නේ? කියන්නේ පද 3ක්. 1 දාන 2 දාන 3. මේ පැත්තෙන් n ට 3 දැම්මොත් 3 දාන 1 බෙදීම 2. මෙතන 6යි. 6යි හරිනේ. අපි බලමු n සමානයි 5 දී මේ පැත්ත 1 දාන 2 දාන 3 දාන 4 දාන 5. n ට 5 දැම්මොත් මේ පැත්ත 5 n තියෙන දර 5. 5 දාන 1 බෙදීම 2. 6යි 4යි 10යි 5යි 15යි. මෙතන 6 දෙකෙන් බෙදුවොත් 3යි 15යි. ඉතින් ওই විදිහටම තමයි n ට 10 නම් 1 දාන 2 දාන 3 දාන තිත් 10. උත්තරේ කියලා 10 10 දාන 1 බෙදීම 2. ඔන්න ඔක හරිය කියලා පෙන්නනවා. ඔන්න ඔය කියන ප්‍රතිඵලය හරිය කියලා පෙන්නනවා. අපි දැන් ගණිත අභිවහණයෙන් ඔක පෙන්නමු. ගණිත අභිවහණයෙන් ඔක පෙන්නමු. අපි ආරම්භක අවස්ථාව n සමාන 1 දී වම් අත පැත්ත. එන n සමාන 1 දී වම් අත පැත්ත එක පදයයි නේද? එකයි. දකුණු අත පැත්ත. අපි n ට 1 දාමු. 1 දාන 1 බෙදීම 2යි. 2 දෙකෙන් බෙදුවොත් 1යි. එහෙනම් n සමාන 1 දී වම් අත පැත්තයි දකුණු අත පැත්තයි සමානයි. n සමාන 1 දී වම් අත පැත්තයි දකුණු අත පැත්තයි සමානයි. ඊළඟට n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. දෙවෙනි විදියට. මේකේ p ධන කියලා. පුතල් පැහැදිලිව කියන්න n සමානයි p ගේ ප්‍රතිඵලය මොකක්ද? 1 දාන 2 දාන 3 දාන තිත් පද p ප්‍රමාණයක්. එහෙනම් කීයද? p දාන 1 බෙදීම 2යි. අපි ගන්නවා p ට ප්‍රතිඵලය සත්‍යය කියලා. p ට සත්‍ය නම් ඊළඟ අවස්ථාව p දාන 1 ප්‍රතිඵලය සත්‍ය බව අපි පෙන්වමු. p ට සත්‍ය නම් p දාන 1 සත්‍ය බව පෙන්වමු. පුතාලා ඔය ටියුට් එකේ ඉඳ තියෙන තැනක හෝ ඔබේ අභ්‍යාස පොතේ ලියන්න p දාන 1 දී ප්‍රතිඵලය මොකක්ද අපි පෙන්වන්න ඕනේ.
ඔව්. අපි කොහොම හරි පෙන්වන්න ඕන මේ පැත්තේ පද පීඩන එකක් තියෙනවා. මේ පැත්තේ පද පීඩන එකක් තියෙනවා. අනිත් පැත්ත පීඩන එක එන්ට පීඩන එක ගන්න. පීඩන එක ධන එක බෙදීම දෙකයි කියලා නේද? එහෙනම් මේ තියෙන පද පීඩන p ක එකතුවනේ. කොහොම හරි පද පීඩන එක එකතු වුණා මේක හරිය කියලා පෙන්වන්න. එහෙනම් ඔබ කියන්නකෝ මේ දෙන්නගේ වෙනස මොකක්ද? මේ තියෙන පද p ප්‍රමාණයක එකතුවනේ. මෙතන තියෙන්නේ පද පීඩන එකක එකතුව. එහෙනම් දෙපැත්තටම එකතු කරමු පීඩන 1 වෙනි පදය. අපි ලියමු පීඩන 1 වැනි පදය දෙපසටම එකතු කිරීම. මට කියන්න පීඩන 1 වෙනි පදේ කවුද? n වෙනි පදේ n. පළවෙනි පදේ 1යි, දෙවෙනි පදේ 2යි, තුන්වෙනි පදේ 3යි, n වෙනි පදේ n. පීඩන 1 වෙනි පදේ පීඩන 1. එහෙනම් 1 ධන 2 ධන 3 ධන තිත් p මේ පැත්තට එකතු කරා පීඩන 1 වෙනි පදේ. එහෙනම් වෙනසක් වෙන්න බෑ. මේ පැත්තට එකතු කරනවා පීඩන 1 වෙනි පදේ. දෙපැත්තටම එකතු කරා පීඩන 1 වෙනි පදේ. එතකොට මේකේ එන්ට පීඩන එක දැම්මොත් එනේ උත්තරේ ගන්නවා. එන අවුලක් නැහැ මේ පැත්තේ පද පීඩන එක තියෙනවා. ඒක හරි. අපි අනිත් පැත්ත කොහොම හරි සුළු කරන්න ඕන මේ එන්ට පීඩන එක දැම්මොත් එනේ උත්තරේට. කීයද? එන්ට පීඩන එක දැම්මොත් පීඩන එක ධන එක බෙදීම දෙක නේද? එහෙනම් අපිට සුළු කරන්න පුළුවන් මේ දෙන්නගෙන් එළියට ගන්න පුළුවන් පීඩන එක. එතන මෙතන එනවා p බෙදීම 2 පීඩන එකක් එළියට ගත්තොත් එකයි. එහෙනම් පීඩන එක බෙදලා අපි දෙකක් පොදු හරේ ගත්තොත් පීඩන 2. පීඩන 2 ලියන්න පුළුවන් පීඩන 1 ධන 1. පීඩන 1 පීඩන 2 ලියන්න පුළුවන් පීඩන 1 ධන 1. බෙදීම 2. එහෙනම් බලන්න මේ පැත්තේ පද පීඩන එකක් ආවා හරි උත්තරේ කීයක් ආවද පීඩන 1 ධන 1 බෙදීම 2. එහෙනම් n සමානයි පීඩන 1 දී ප්‍රතිඵලය සත්‍යයි. එහෙනම් අපි ලියමු n සමානයි 1 දී ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කළ විට n සමානයි පීඩන 1 දී ප්‍රතිඵලය සත්‍ය වේ. එම නිසා ගණිත අපිවන මූලධර්මය මගින් සියලු ධර්මිකල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරි දැන් මම මෙතෙන්දී මේක ටියුට් එකේ නැහැ ටියුට් තියෙන දරුවන් මේක වෙනම කොලයක ලියා ගන්න මම මෙන්න මෙතෙන්දී ඔබ පුහුණු කරන්න හදන්නේ p ගේ ප්‍රතිඵලයෙන් p ධන එකේ ප්‍රතිඵලය ගන්න පියවර p ගේ ප්‍රතිඵලයෙන් p ධන එකේ ප්‍රතිඵලය ගන්න පියවර දැන් බලන්න මෙන්න මේක නිවැරදි නම් මේක හරි නම් මෙන්න මේක පෙන්වන්න තියෙනවා right මේක හරි නම් මේක පෙන්වන්න තියෙනවා right මම ගාන විතරේ වෙන් කරන්න මේක දැන් කොලයක ලියාගෙන කරන්න ඕන 1 ධන 2 ධන 3 ධන තිත් p p ධන 1 බෙදීම 2 මේක හරි අපි සුළු කිරීමෙන් පෙන්වන්න ඕන මේක එහෙනම් බලන්න මේ දෙපැත්තට මොකද්ද වෙලා තියෙන වෙනස බලන්න මේකේ පද p ප්‍රමාණයක් නේද තියෙන්නේ අපි පෙන්වන්න ඕන ප්‍රතිඵලයේ තියෙනවා පද p ධන 1ක් මේකේ තියෙන p දක්වා විතරයි නේද මේකේ තියෙනවා අමතරව p ධන 1ක් එහෙනම් අපි ඉස්සෙල්ලා මේ පැත්ත හදන්න දැන් මේකෙන් මේක ගන්න තියෙන්නේ එච්චරයි එහෙනම් p ට අමතරව මේකේ p ධන 1ක් එකතු වෙලා අපි දන්නොත් දෙපැත්තටම එකම අගයක් එකතු වුණොත් සමානතාවයට වෙනසක් නැහැනේ දැන් පෙන්වන්න තියෙන ප්‍රතිඵලය මේ පැත්ත හරි එහෙනම් අපි සුළු කරලා පෙන්වන්න ඕන මේ අනිත් පැත්තනේ අනිත් පැත්ත පෙන්වන්න හරි නේද එහෙනම් මේ පැත්ත හරි මේ පැත්ත සුළු කරමු මේ දෙන්නකින් එළියට ගන්න පුළුවන් p ධන එකක් p ධන එකක් එළියට ගත්තොත් මෙතන p බෙදීම 2 ධන 1 එහෙනම් බලන්න මෙතන පොදු හරය කීයද දෙකක් නේද මේ පැත්තත් හරි නේද
ඒක ගණිත අභිහනයේදී සිද්ධ වෙනවා p ගේ ප්‍රතිඵලයෙන් p ධනයේ ප්‍රතිඵලය සාධනය කරන්න. හරි. මේක වෙනම ගානක් විදියට ලියාගෙන කරන්න. සිග්මා r සමාන 1 සිට p දක්වා r වර්ගය සිග්මා r සමාන 1 සිට p දක්වා r වර්ගය p ධනයක 2p ධනයක බෙදීම 6 නම් සිග්මා r සමාන 1 සිට p ධනයක දක්වා r වර්ගය මෙන්න මේ දීලා තියෙන ප්‍රතිඵලය අරන් දෙන්න. ඒතර මේකෙන් පටන්ගෙන මේක අරන් දෙන්නකො. මෙන්න මේක තමයි ගණිත අභිවනයේ p ගේ ප්‍රතිඵලයෙන් p ධනයේ ප්‍රතිඵලය ඔප්පු කරගන්න. ඒක ඇත්තට මෙතනින් පටන් ගමු. ඒතර මෙතන තියෙන පද p ප්‍රමාණයක එකතුවනේ. දැන් මෙතන තියෙන පද p ධන එකක එකතුවනේ. එහෙනම් දැන් කලින් මම පුහුණු කරලා ඇති පද p ප්‍රමාණයක එකතුව පද p ධන එකක එකතුව කරන්නේ කොහොමද? p ධන එක්වෙනි පදේ අපිට දෙපැත්තටම එකතු කරන්න වෙනවා. එහෙනම් අපි දන්නවා මේක සිග්මා r සමාන 1 සිට p දක්වා r වර්ගය කියලා තියෙනොත් මේ තියෙන සාධාරණ පදේ r වෙනි පදේ. එහෙනම් මට කියන p ධන එක්වෙනි පදේ r වෙනුවට දානවා p ධන එකනේ. එහෙනම් p ධන එක්වෙනි පදේ කොච්චරද? p ධන එකේ වර්ගය. මම දෙපැත්තටම p ධන එක්වෙනි පදේ එකතු කරගන්නවා. දෙපසටම p ධන 1 වැනි පදය එකතු කිරීම. එහෙනම් සිග්මා r සමාන 1 සිට p දක්වා r වර්ග බලන්න මේක p ධන 1 වෙනි පදේ p ධන 1 වර්ග නේද? එහෙනම් වෙනසක් වෙන්න බෑ. මේ පැත්තටත් අපි එකතු කරා p ධන 1 වර්ගය. මේකෙන් මේ උත්තරේ කොහොමද ගන්නවද? දැන් බලන්න පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පද එකතු කරොත් මොකද වෙන්නේ? පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පද එකතු කරොත් මෙතන ලියන්න පුළුවන් පද p ධන 1ක එකතුව. එහෙනම් මේ දෙන්නගෙන් p ධන 1ක් එළියට ගමු. p ධන 1ක් එළියට ගත්තොත් p 2p ධන 1 බෙදීම 6. මෙතන ඉතිරි p ධන 1ක්. ඒක පෙන්වන්න තියෙන ප්‍රතිඵලය මේ පැත්ත හරියි. දැන් ඔබ අනෙක් පැත්ත සුළු කරගන්න ඕනේ. මේ වෙනකොට p ධන 1 හරියි. ඉතින් ටික සුළු කරගන්න ඕනේ. එහෙනම් ගන්න 6ක් පොදු හරි. 6ක් පොදු හරි අරගෙන මේ උත්තරය අරගෙන සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා r වර්ග. p ධන 1 එහෙනම් 6ක් පොදු හරය ගත්තොත් 2p වර්ග ධන p මෙතන එකක් නිසා 6න් ගුණ වෙනවා. 6p ධන 6. පොඩ මේ වගේ බෝඩ් එකක හදද්දි මේ වගේ ගානක් ටිකක් අසීරුයි. මම කවදා හදන්න වෙන්නේ. එහෙනම් සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා r වර්ග. p ධන 1 2p වර්ග ධන 7p ධන 6. අපිට එන්න ඕන p ධන 1 p ධන 2 2p ධන 3 නේද? පැහැදිලි ලෙසම මේක සාධක කරනවා කියලා පේනවනේ. p ධන 2 2p ධන 3. මේ ගන්නේ ඔන්න ඔය විදිහට ඔබ සමත් විය යුතුයි p ගේ ප්‍රතිඵලයෙන් සුළු කිරීමෙන් p ධන 1 ගේ ප්‍රතිඵලය ගන්න. අපි ඒක ගණිත අභිවන ගණන් හදද්දී බලමු. හරි. දැන් මම පොඩ්ඩක් ගණන් කීපයක් මගදී අතෑරලා ගිහිල්ලා ඊට පස්සේ ඒක සම්පූර්ණ කරන්නම්. මම හිතන්නේ ඒක ඔබට තේරුම් ගන්න පහසු වෙයි. මම ඊළඟට එන්නේ 17 වෙනි ගාන. වල 17 වෙනි ගාන මම ගණන් කීපයක් එකම විදිහේ ගණන් කීපයක් කරලා ඊට පස්සේ මේක ටිකක් වෙනස් කරනවා. 17 වෙනි ගාන සිග්මා r සමාන 1 සිට n දක්වා 3r ඍණ 2 n 3n ඍණ 1 බෙදීම 2 බව. එහෙනම් n සමාන 1 දී වම් අත පැත්ත. එහෙනම් සිග්මා r සමාන 1 සිට 1 දක්වා 3r ඍණ 2. එහෙනම් 1 සිට 1 දක්වා කියන්නේ r ට 1 විතරයි දාන්න දෙන්නේ. r 1 ඉඳලා 1 දක්වා. 3 වාරයක් r 1 ඍණ 2 1. මම ගන්න දකුණු අත පැත්ත n ට 1 දාන්න. 1 3 වාරයක් n ට 1 ඍණ 1 බෙදීම 2.
එහෙනම් අපිට එනවා 2 බෙදීම 2 එකයි. එහෙනම් n සමාන 1 දී වම් අත පැත්ත සමාන වෙනවා දකුණු අත පැත්තට. ඊළඟට n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු p ධන නිකිලයක්. මයික් එකේ ලියන ප්‍රතිඵලය උපකල්පනය කියලා. p කියන්නේ ධන නිකිලයක්. එහෙනම් අපි n සමානයි p. බලන්න n වෙනුවට p දැම්මොත් සිග්මා r සමාන 1 සිට p දක්වා 3i r ඍණ 2. මං n ට p දැම්මොත් p 3i p ඍණ 1 බෙදීම 2යි. දැන් පොඩ්ඩක් කටුවැඩ කොටේ පොඩ්ඩක් ලියලා බලන්න ඇත්තටම p ධන එකේ ප්‍රතිඵලය මොකද්ද? n වෙනුවට p ධන 1 දාලා ලියමු. සිග්මා r සමාන 1 සිට n තියෙන තැන p ධන 1 වෙනෝනේ. 3i r ඍණ 2. n ට p ධන 1 දැම්මොත් p ධන 1 3 වාරයක් n ට p ධන 1. ඍණ 1 බෙදීම 2. කොහොම හරි අපි මේක පෙන්න ගන්න ඕන. ඔබ p ධන 1 ප්‍රතිඵලය කටුවැඩ කොලේ ලියාගන්න. හරි. දැන් කල්පනා කරන්න මේ ප්‍රතිඵලයෙන් මේ ප්‍රතිඵලය ගන්නෙ කොහොමද? ඔව්. මේ තියෙන පද p ප්‍රමාණයක එකතුවනේ. අපි ගන්න ඕන පද p ධන 1ක එකතුව. එහෙනම් අපිට සිද්ධ වෙනවා p ධන 1 වැනි පදය දෙපසටම එකතු කිරීම. දැන් කල්පනා කරන්න p ධන 1 වෙනි පදේ ගන්නෙ කොහොමද? ඔව්. අපි දන්නවා සිග්මා අංකනේ මේ තියෙන සාධාරණ r වෙනි පදේ නේද? එහෙනම් මෙතනින් ගන්න පුළුවන් නේද p ධන 1 වෙනි පදේ? 3 වාරයක් p ධන 1 ඍණ 2. සුදුලත් කීයද? 3ip ධන 3 ඍණ 1. ධන 1යි නේ. එහෙනම් මම මේ දෙපැත්තටම p ධන 1 වෙනි පද එකතු කරනවා. එතකොට බලන්න සිග්මා r සමාන 1 සිට p දක්වා 3i r ඍණ 2. මේකට එකතු කරා p ධන 1 වෙනි පදය 3ip ධන 1. වෙනසක් වෙන්න බෑ මේ පැත්තේ 3ip ඍණ 1 බෙදීම 2 මම p ධන 1 වෙනි පදේ එකතු කරන්න 3ip ධන 1. එහෙනම් පුතාලා කවුරුත් කියන්නේ පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පද එකතු කරොත් ඔව් සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා නේ. එහෙනම් පද p ධන 1ක එකතුව. එහෙනම් මේ පැත්ත හරි. එහෙනම් අනිත් පැත්ත සුළු කර ගන්න ඕන p ධන 1 3ip ධන 1 ඍණ 1. ඒ කියන්නේ 3ip ධන 3 ඍණ 1 කියන 3ip ධන 2කට. එහෙනම් මට පුළුවන් දෙකක් පොදු හරය ගන්න. එතකොට p 3ip ඍණ 1 දෙකක් පොදු හරය ගත්තොත් දෙක වාරයක් 3ip ධන 1. එහෙනම් සුළු කරමු. මම පොඩක් ඉඩ නැති නිසා මෙහෙට ගන්න සුළු කිරීම. මේ පැත්ත දැන් හරි. අනිත් පැත්ත සුළු කිරීම. 3ip වර්ග ඍණ p ධන 6ip ධන 2 බෙදීම 2. 3ip වර්ග ධන 5ip ධන 2. යට බෙදීම. දැන් මට මේක කඩන්න පුළුවන් සාධකනේ. ඇත්තටම එන්න ඕනේ මෙයයි නේද? එහෙනම් බලන්න මේකේ අනිවාර්යෙන් එක සාධකයක් p ධන 1. අනිත් සාධකය කීයද? 3ip ධන 3 ඍණ 1. 3ip ධන 2. ඉතින් ගන්න ඕන ප්‍රතිඵලයෙන් කටුවැඩ කොලේ ලියලා ඒ විදිහට සාධක කඩාගත්තා නම් හරි. 3ip වර්ග ධන 2ip ධන 3ip 5ip ධන 2 හරි. එහෙනම් අවසානයේ අපි මේ විදිහට මේක ලියන්න ඕන. p ධන 1 3ip ධන 2 ලියනවා 3 වාරයක් p ධන 1 ඍණ 1. බෙදීම 2. කෙලින්ම n ට p ධන 1 දැම්මොත් එන උත්තරේම ලියනවා p ධන 1 3 වාරයක් p ධන 1 ඍණ 1 බෙදීම 2යි. එහෙනම් ගණිත අභිවන ප්‍රකාශනයේ ලියන්න. ඊළඟට මං එන්නේ ටියුට් එක තියෙන දරුවන් 10 වෙනි පිටුව 27 වෙනි ගාන. අපි ඒක සම්පූර්ණ කරගමු. 2013 A level ගාන. සිග්මා r සමාන 1 සිට n දක්වා 2r ධන 1 n ධන 2 බව පෙන්වන්න තියෙනවා. එහෙනම් n සමාන 1 දී වම් අත පැත්ත සිග්මා r සමාන 1 සිට 1 දක්වා 2r ධන 1. එහෙනම් r 1 ඉඳලා 1 දක්වා කියන්නේ r ට 1 තමයි දාන්න ඕන. 3යි. දකුණු අත පැත්ත r ට 1 දාන 1 1 ධන 2 3යි. එහෙනම් n සමාන 1 දී වම් අත පැත්ත සමාන වෙලා තියෙනවා දකුණු අත පැත්තට. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු.
මම කෙටි කරලා යන n සමානයි p උපකල්පනය. හැබැයි අනිවාර්යෙන් ලියවෙන්න ඕන p දන නිකිලය. මොකද අපි ගණිත අභිහරණය කරන්නේ දන් නිකිල වලට. එහෙනම් සිග්මා r සමාන 1 සිට n තියෙන තැන p 2r ධන 1. එහෙනම් n ට p දැම්මොත් p ධන 2. දැන් කටුවට කොලේ ලියලා බලන්න n සමානයි p ධන 1 ප්‍රතිඵලය. n සමානයි p ධන 1 ප්‍රතිඵලය. මේව r සමාන 1 සිට n ට p ධන 1. මෙතන p ධන 1. 2r ධන 1. මේ n ට p ධන 1 n ට p ධන 1 දැම්මොත් p ධන 1 ධන 2. අපි මොන විදිහකින් හරි මේක ඔප්පු කරගන්නවා. එහෙනම් මේ තියෙන පද p ප්‍රමාණයක එකතුව අපිට ඕන පද p ධන 1ක එකතුව. පද p ධන 1ක එකතුව. එහෙනම් පද p ධන 1ක එකතුව නම් අපි p ධන 1 වෙනි පදේ හොයලා ඒක දෙපැත්තටම එකතු කරමු. එහෙනම් අපි දන්නවා r වෙනි පදය 2r ධන 1. එහෙනම් අපි p ධන 1 වෙනි පදේ ගමු. කොච්චරද? 2 වාරයක් p ධන 1 ධන 1. එහෙනම් 2p ධන 1 වෙනි පදේ කොච්චරද? මම ටික වේගෙන් කතා කරනවා. 2p ධන 2 ධන 1. 2p ධන 3. අපි ලියමු. දෙපසටම p ධන 1 වැනි පදය එකතු කිරීම. එහෙනම් සිග්මා r සමාන 1 සිට p දක්වා 2r ධන 1 මේකට එකතු කරනවා p ධන 1 වෙනි පදේ කොච්චරද? 2p ධන 3. වෙනසක් වෙන්න බෑ. p ධන 2 මේ පැත්තට එකතු කරලා 2p ධන 3. එතකොට ඔබ පුහුණු වීම කරලා තියෙන්නේ පද p ප්‍රමාණයක එකතුව පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පදේ එකතු කරලා. එහෙනම් අපිට කියන්න පුළුවන් පද p ධන 1ක එකතුව. අපි මෙතන සුළු කරමු. p වර්ග ධන 2p ධන 2p 4p ධන 3. එහෙනම් p වර්ග ධන 4p ධන 3 සාධක කැඩෙනවා කොහොමද? p ධන 1 p ධන 3. මම ඊළඟට ගන්නවා 20 පුතාලා අපි 28 වෙනි බලන්න සිග්මා 1 සිට n දක්වා r n නම් තියෙන්නේ. වම් අත පැත්ත. සිග්මා r සමාන 1 සිට r ඍණ 1. 1 3 වාශ 2යි. පැත්ත n ට 1 දානවා. 1 ධන 1. සමාන 1 දී වම් අත පැත්ත සමාන වෙලා ඊ විට ප්‍රතිඵලය කරමු. p ධන මම කෙටි කරලා ලියන්න. එහෙනම් සිට n තියෙන තැන මොකට p දාමු. p වර්ග කටුවට කොලේ n ට p ධන කටුවට කොලේ ලියන්න. මම ඒක සිග්මා r සමාන 1 r n ට p ධන 1 දැම්මොත් කොහොම හරි මෙන්න මේ උත්තරේ ගන්න. එහෙනම් මේ තියෙන මෙතන අපි ගන්නවා එකතුව. එහෙනම් පද p දෙක එකතුව කරන්න p ධන 1 කරනවා. එකතු කරනවා. අපි දන්නවා මේ තියෙන සාධක r මෙතනින් ගමු p ධන 1 p ධන 1 3 ධන 1. ධන 1 වෙනි පදේ 3p p ධන 1 වැනි පදය දෙපසටම එහෙනම් සිග්මා r p දක්වා r පද p ප්‍රමාණය ධන 1 වෙනි පදේ 3p ධන 2. දැන් p වර්ග මේකටත් එකතු p ධන 1 එකතුවට p ධන මේ පැත්ත හරි. ඉස්සරේ සුළු කරමු. අනිත් අග p ධන 1 ධන 1. බලන්න මේ ධන 1ක්. මෙතන තියෙනවා p වර්ග 3p ධන 2. එහෙනම් මෙතන p වර්ග ධන 3p ධන 2 ලියන p ධන 2. p ධන 1 වර්ග එකේ වර්ග p ධන 1 ධන උත්තරයයි. වර්ග p ධන 2 ලියන ධන 1. ප්‍රතිඵලයේ සත්‍ය විය ඒ සත්‍ය උපකල්පනය කළ විට ඒකට ප්‍රතිඵලයේ සත්‍ය විය. එන මූල ධර්මයෙන් සියලු ධර්ම සත්‍ය වේ.
බලන්න මම 30 වෙනි ගානට එන්න. 30 වෙනි ගාන 2016 එළව. සිග්මා r සමාන 1 සිට n දක්වා r ධන 1 n බෙදීම 3 n ධන 1 n ධන 2 බව පෙන්වනවා. සුපුරුදු පරිදි අපි n ට 1 දාමු. බලන්න මේ වම් අත පැත්තේ n කොහෙද තියෙන්නේ කියලා. මෙතන විතරයි. ඒ n ට 1 දාන්න. එන r සමාන 1 සිට 1 කියන්නේ r ට 1 විතරයිනේ. 2යි. මම ගත්ත දකුණු අත පැත්ත n ට 1 1 ධන 1 1 ධන 2 බෙදීම 3 2යි. එන n සමාන 1 දී වම් අත පැත්ත සමාන වෙනවා දකුණු අත පැත්තට. n සමානයි p විට ප්‍රතිඵලයේ උපකල්පනය කර නිවැරදි කියලා. p it z ධන. එන සිග්මා r සමාන 1 සිට n වෙනුවට p r ධන 1. එන n ට p දැම්මොත් p බෙදීම 3 p ධන 1 p ධන 2. දැන් කටුවඩේ කොලේ ලියා ගන්න n ට p ධන 1 දාලා ප්‍රතිඵලය මොකද කියලා අනිවාර්යෙන්ම එන සිග්මා r සමාන 1 සිට n ට p ධන 1 දාන්න. එන n ට p ධන 1 දැම්මොත් p ධන 1 p ධන 1 ධන 1 p ධන 1 ධන 2 බෙදීම 3 නේද? මේ කොහොම හරි සුළු කර ගන්නවා. p ධන 1 p ධන 1 ධන 1 කියන්නේ p ධන 2 p ධන 1 ධන 2 කියන්නේ p ධන 3. p ධන 1 p ධන 2 p ධන 3 බෙදීම 3. පද p ධන 1 එකතුව එක ගන්නවා. එහෙනම් අපිට පේනවා මේ තියෙන පද p ප්‍රමාණයක එකතුව අපිට ගන්න ඕන පද p ධන 1ක එකතුව. එහෙනම් අපි p ධන 1 වෙනි පදේ හොයාගමු. p ධන 1 වෙනි පදේ හොයන්න පුළුවන් r වෙනි පදේ. එහෙනම් මේකේ r වෙනි පදේ r ධන 1. අපි r වෙනුවට p ධන 1 දැම්මොත් වෙනවා p ධන 1 වෙනි පදේ. p ධන 1 p ධන 1 ධන 1. එන කොච්චරද? p ධන 1 ගණන් හද p ධන 2. p ධන 1 වෙනි පදේ දෙපසට එකතු කිරීම. එහෙනම් සිග්මා r සමාන 1 සිට p දක්වා r ධන 1. මේ පැත්තට එකතු කරනවා p ධන 1 වෙනි පදේ. p ධන 1 p ධන 2. මෙතන p බෙදීම 3 p ධන 1 p ධන 2. මේ පැත්තට එකතු කරලා p ධන 1 වෙනි පදේ කොච්චරද? p ධන 1 p ධන 2. එහෙනම් පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පද එකතු කරලා එහෙනම් අපිට කියන්න පුළුවන් පද p ධන 1ක එකතුව. පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පද එකතු කරා නම් පද p ධන 1 එකතු. එහෙනම් මෙතන සුළු කරමු. දැන් මේ පැත්ත හරියි. මේ ටික සුළු කරමු p ධන 1 p ධන 2 p ධන 3 බෙදීම 3යි කියලා. එහෙනම් ඉතා පැහැදිලි. මෙතන එළියට ගන්න පුළුවන් p ධන 1 p ධන 2. එතන මෙතන ඉතිරි p බෙදීම 3 මෙතන ධන 1ක්. එහෙනම් මෙතන එනවා දැන් p ධන 1 p ධන 2 මෙතන අපි පොදු හරයක් ගමු 3. එතකොට එනවා p ධන 3. දැන් ඔබට පේනවා නේද මේ උත්තරය ඇවිත් කියලා. p ධන 1 බෙදීම 3 p ධන 2 කියන්නේ p ධන 1 ධන 1 p ධන 3 කියන්නේ p ධන 1 ධන 2. p ධන 1 p ධන 1 ධන 1 p ධන 1 ධන 2 බෙදීම 3. එහෙනම් n සමානයි p ධන 1 දී ප්‍රතිඵලය සත්‍යයි. ගණිත අභියෝගයේ සියලු ධර්මික සඳහා ප්‍රතිඵලය සත්‍යයි. 2017 level සිග්මා r සමාන 1 සිට n දක්වා r 3i r ධන 1 සමානයි n ධන 1 වර්ග බව. එහෙනම් අපි n සමාන 1 දී වම් අත පැත්ත. එහෙනම් බලන්න මේකේ n තියෙන්නේ මෙතන විතරයි නේද? n ට 1 දැම්මා. එහෙනම් r සමාන 1 සිට 1. r සමාන 1 සිට 1 කියන්නේ r ට 1 දාන්න වෙන්නේ. 1 3 වාරයක් 1 ධන 1. 4යි. දකුණු අත පැත්ත n ට 1 දානවා. 1 1 ධන 1 වර්ග 4යි. එන n සමාන 1 දී වම් අත පැත්ත සමාන වෙලා තියෙනවා දකුණු අත පැත්තට.
n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. p ධන නිකිලයක්. එහෙනම් අපි n ට p දාලා ලියමු. සිග්මා r සමාන 1 සිට n වෙනුවට p. r 3i r ධන 1. n ට p p ධන 1 වර්ග. ඔබ කරුණා කරලා කටුවර පොලේ ලියා ගන්න n ට p ධන 1 දාලා. පෙන්නන ඕන ප්‍රතිඵලය මෙහෙම. විභාගෙදි තේ දෙක කරන්න කටුවර පොලේ තියා ගන්න පුළුවන් නේ. n ට p ධන 1. r 3i r ධන 1. එහෙනම් n ට p ධන 1 දැම්මොත් p ධන 1, n ට p ධන 1 දැම්මොත් p ධන 1 ධන 1 වර්ග. එහෙනම් පද p ප්‍රමාණයක එකතුව පද p ධන 1ක එකතුව කරන්නම් p ධන 1 වෙනි පදයේ දෙපැත්තටම එකතු කරමු. p ධන 1 වැනි පදය දෙපසටම එකතු කිරීම. එහෙනම් ඔබ දන්නවා මේ තියෙන r වෙනි පදේ නේද? එහෙනම් කියන p ධන 1 වෙනි පදේ ගන්නේ කොහොමද? r ට p ධන 1 දාලා p ධන 1 තුන වාරයක් තුන වරහන් p ධන 1 නේ. එහෙනම් අපි p ධන 1 වෙනි පදේ හොයාගත්තා. p ධන 1 3යි p ධන 4. මේ p ධන 1 වෙනි පදේ දෙපැත්තටම එකතු කරමු. සිග්මා r සමාන 1 සිට p දක්වා r 3යි r ධන 1. මේ පැත්තට එකතු කරා p ධන 1 වෙනි පදේ. p ධන 1 4යි p ධන 4. මේ පැත්තත් p ධන 1 වර්ග. ඒ පැත්තට එකතු කරනවා p ධන 1 3යි p ධන 4. p ධන 1 වෙනි පදේ කියන 3යි p ධන 4. පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පදේ එකතු කරොත් පද p ධන 1ක එකතුව. එහෙනම් අපිට එනවා මේ පැත්ත හරියට. බලන්න අනිත් පැත්ත පරිස්සමෙන් සුළු කරන් පුතාලා වීඩියෝ එකක් නිසා වීඩියෝ එක නතර කරලා සුළු කිරීම තනියම කරගන්නවා. නේ? ඒ නිසා මම ටිකක් වේගින් කියන්නේ. බලන්න මේ දෙන්නගෙන් එළියට ගන්න පුළුවන් නේද p ධන 1. p ධන 1 එළියට ගත්තොත් මෙතන ඉතිරි p වාරයක් p ධන 1. p ධන 1 එළියට ගත්තොත් මෙතන ඉතිරි 3යි p ධන 4. එහෙනම් මෙතන එනවා p වර්ග ධන p ධන 3යි p 4යි p ධන 4. එහෙනම් මෙතන ඇවිත් තියෙනවා p ධන 1 p වර්ග ධන 4යි p ධන 4 කියන්නේ p ධන 2 වර්ග. එහෙනම් මෙතන එනවා p ධන 1 p ධන 2 ලියන්න පුළුවන් p ධන 1 ධන 1. n සමාන p ධන 1 දී ප්‍රතිඵලය සත්‍යයි ගණිත අභිහරණයෙන් සියලු ධන නිකල සඳහා ප්‍රතිඵලය සත්‍යයි. ඊළඟ මම ගන්නේ 32018 එළවලු. සමාන 1 සිට n දක්වා n ධන 1 වර්ග බෙදීම. එන සුපුරුදු පරිදි වම් අත පැත්ත අසමාන 1 සිට 1 එන r පැත්ත 1 වර්ග බෙදීම 4. එන n සමාන වම් අත පැත්ත සමාන n සමාන අයිති z ධන. එහෙනම් මම n වෙනුවට p දාන්න. සිට p ධන r ගණය n ට p වර්ග p ධන 1 එහෙනම් බලන්න p ධන 1 ප්‍රතිඵලය r සමාන 1 සිට මෙතන r ගණය. ධන 1 දැම්මොත් මෙතන p 1 ධන 1 4 මොන විදිහකින් යොදාගෙන මේ ප්‍රමාණයක එකතුව නම් p ධන 1ක එකතුව නම් පද p ධන 1 ධන 1 p ධන 1 වෙනි පදේ. එහෙනම් කරුණා කරලා කියා ගණේ නේද? එහෙනම් මට කියන p r වෙනුවට t ගණේ. එහෙනම් මේක r සමාන 1 සිට ගණේ. එහෙනම් p ධන 1 ගණේ මෙතන p ධන 1 වර්ග බෙදීම p ධන 1 එහෙනම් පද p ධන 1 වෙනි පද එකතු කරොත් p ධන 1 එකතු. මෙතනින් ගන්න පුළුවන් p වර්ග බෙදීම 7 ධන 1. දැන් මේ පැත්ත හරි සුළු කරන්න ඕන p ධන 1 ධන 1 වර්ග. ධන 1 වර්ග
හතරක් පොදු හරය ගත්තා. ධන 4යි p ධන 4. එහෙනම් මෙතන එනවා p වර්ග ධන 4යි p දෙකේ වර්ග. එහෙනම් p ධන 1 ධන 1 කියලා. වර්ග p ධන 2 දෙකේ වර්ග. බෙදී හරි. මම ඊළඟට තෝරගත්ත 33 වෙනි ගාන 33 වෙනි ගාන 2019 A level ගාන. එන n සමානයි 1 දී වම් අත පැත්ත. සිග්මා r සමාන 1 සිට 1 දක්වා 2i r ඍණ 1. එන 1 සිට 1 කියන්නේ r ට 1 දානවා. දකුණු අත පැත්ත මම n ට 1 දැම්මොත් 1 වර්ග 1යි. එන n සමාන 1 දී වම් අත පැත්ත සමාන වෙලා තියෙනවා දකුණු අත පැත්තට. ඊළඟ n සමානයි p විට ප්‍රතිඵලයේ උපකල්පනය p දාන නිකිලය. එහෙනම් මම n වෙනුවට p දාන්න. 2i r නේ. n ට p දැම්මොත් p ගේ වර්ග. කරුණාකරලා ඔබ කටුවැඩ කොලයක p ධන 1 වෙනි පදේ ලියා ගන්න. p ධන සමාන. කටුවැඩ කොලයක p ධන 1 ප්‍රතිඵලය ලියා ගන්න. කටුවැඩ කොලයක p ධන 1 ප්‍රතිඵලය ලියා ගන්න. එන සිග්මා r සමාන 1 සිට n ට p ධන 1. සාධාරණ පදේ 2i r ඍණ 1. n ට p ධන 1 දැම්මොත් මෙතන p ධන 1 වර්ග. මොන විදිහකින් හරි මේ උත්තරේ ගන්න ඕන. එහෙනම් දැන් ඔබට පැහැදිලි මේ තියෙන පද p ප්‍රමාණයක එකතුව අපිට ඕන පද p ධන 1ක එකතුව. එහෙනම් පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පද එකතු කරමු. p ධන 1 වෙනි පදේ ගන්න පහසුයි සාධාරණ පදේ. වන r වෙනි පදේ කොච්චරද 2i r නේ කියන්නේ. එහෙනම් අපි r ට p ධන 1 දානවා. එහෙනම් දෙක වාරයක් r ට p ධන 1. ඍණ 1. එහෙනම් p ධන 1 වෙනි පදය 2p ධන 1. අපි දෙපැත්තටම p ධන 1 වෙනි පදය එකතු කරමු. දෙපසටම p ධන 1 වැනි පදය එකතු කිරීම. එහෙනම් සිග්මා r සමානයි 1 සිට p දක්වා 2i r ඍණ 1. දැන් තරාදිය දෙපැත්තටම එකතු කරන්න හදන්න. මේ පැත්තට එකතු කරා p ධන 1 වෙනි පදය. 2p ධන 1. මෙතන p වර්ග මේ පැත්තට එකතු කරා 2p ධන 1. එහෙනම් මේකේ දෙපැත්තටම p ධන 1 වෙනි පද එකතු කරා. පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පද එකතු කරොත් අපිට කියන්න පුළුවන් පද p ධන 1ක එකතුව.
මෙතන බලන්න p වර්ග ධන 2යි p ධන 1 කියන්නේ කවුද? p ධන 1 වර්ග. එහෙනම් ඒක නේද අපි ඇත්තම ඔප්පු කරන්න ඕන. එහෙනම් n සමානයි p ධන 1 දී ප්‍රතිඵලය සත්‍ය වේ. ඒ නිසා ගණිත අභිවනයේ සියලු ධන නිකල සඳහා ප්‍රතිඵලය සත්‍ය වෙනවා. 15 වෙනි ගාන. මේක තරමක් සුළු කිරීම තියනවා. කලර් බල නැතුව හදාගන්න. එතකොට තේරෙයි. මේක සුළු කිරීම තියනවා කියන්නේ p ගේ ප්‍රතිඵලයෙන් p ධන 1 ගේ ප්‍රතිඵලය ගන්න තැන පොඩි සුළු කිරීමක් තියෙනවා. හැබැයි මුල් ටික එහෙම තමයි. n සමාන 1 දී වම් අත පැත්ත සිග්මා r සමාන 1 සිට 1 දක්වා 1 යට r r ධන 1 r ධන 2. එන r ට 1 දැම්මොත් 1 1 ධන 1 1 ධන 2. හයින් 1. අපි දකුණු අත පැත්ත ගත්තොත් අපි n ට 1 දාමු. 1 1 ධන 3 4 1 ධන 1 1 ධන 2. එන 4 බෙදීම 4 2 3 2යි මෙතන 3 හයින් 1. එන n සමාන 1 දී වම් අත පැත්ත සමාන වෙනවා දකුණු අත පැත්ත. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. p දාන්න කියලා. එහෙනම් මම n වෙනුවට p දානවා. n තියෙන තැන p. එකයට r r ධන 1 r ධන 2. මේ තියෙන සාධාරණ පදේනේ. n ට p දැම්මොත් p p ධන 3 4 p ධන 1 p ධන 2. n වෙනුවට p දාන්න. දැන් ඔබ අනිවාර්යෙන්ම මේකෙදී p ධන 1 ප්‍රතිඵලය ලියන්න. p ධන 1 ප්‍රතිඵලය ලියන්න ඔබ කොහොම හරි ඒක ගන්න ඕන. එන n වෙනුවට p ධන 1 දැම්මොත් සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා. මම ගුණාවට ලියන r r ධන 1 r ධන 2. n ට p ධන 1 දැම්මොත් p ධන 1 n ට p ධන 1 දැම්මොත් p ධන 1 ධන 3 4 n ට p ධන 1 දැම්මොත් p ධන 1 ධන 1 n ට p ධන 1 දැම්මොත් p ධන 1 ධන 2. අපි කොහොම හරි මෙන්න මේ ප්‍රතිඵලය ගන්නවා. එහෙනම් පැහැදිලි පද p ප්‍රමාණයක එකතුව මෙතන පද p ධන 1ක එකතුව. එහෙනම් p ධන 1 වෙනි පදේ සොයන්න වෙනවා. p ධන 1 වෙනි පදේ සොයන්න වෙන්නේ r වෙනි පදේ. එන r වන පද 1 යට r r ධන 1 r ධන 2 නේ. එන r වෙනුවට p ධන 1 දාන්න. 1 යට p ධන 1 p ධන 1 ධන 1 p ධන 1 ධන 2. එහෙනම් බලන්න p ධන 1 වෙනි පදේ කොච්චරයිද? 1 යට p ධන 1 p ධන 2 p ධන 3. ඔය කොහොම හරි කටුවැඩ කොලේ p ධන 1 වෙනි පදේ හොයාගන්න. එක කරමු පුළුවන්. p ධන 1 ප්‍රතිඵලයේ කටුවැඩ කොලේ ලියන්න p ධන 1 වෙනි පදේ කටුවැඩ කොලේ ලියන්න. දැන් මෙතන අපි හදා යනකොට දෙපසටම p ධන 1 වැනි පදය එකතු කිරීම. එන සිග්මා r සමාන 1 සිට p දක්වා 1 යට r r ධන 1 r ධන 2. මේකට p ධන 1 වෙනි පද එකතු කරනවා 1 යට p ධන 1 p ධන 2 p ධන 3. මේ පැත්තේ p ධන 3 4 p ධන 1 p ධන 2. මේ පැත්තට එකතු කරනවා අපි p ධන 1 වෙනි පද. 1 යට p ධන 1 p ධන 2 p ධන 3. right දැන් මේ සුළු කිරීම විතරයි චුට්ටක් අමාරු right එහෙනම් පද p ප්‍රමාණයක එකතුවට p ධන 1 වෙනි පද එකතු කරොත් r සමාන 1 සිට p ධන 1 දක්වා 1 යට r r ධන 1 r ධන 2. බලන්න මෙතන එළියට ගන්න පුළුවන් කවුද?
p ධන 1යි p ධන 2යි. එතන කීයක් ඉතිරිද? p ඉතිරි, p ධන 3ක් ඉතිරි, යට 4ක් ඉතිරි. ඒ කියන්නේ p ධන 1 p ධන 2 එළියට ගත්තොත් මෙතන p ධන 3ක් එනවා. දැන් මේ පැත්ත හරිනේ. ඒ පැත්ත හරි. පද p ධන 1. මේ ටික ඔක්කොම සුළු කරන්න ඕන p ධන 1 p ධන 1 ධන 3 කියන්නේ p ධන 4 බෙදීම 4යි p ධන 2 p ධන 3. මෙන්න මේ ටික ඒක සුළු කරන්න. සුළු කරන්න මම ඉඩ ගන්න බෝඩ් එක මේ විදිහට මැකුවා. දැන් මේ පැත්ත හරියට ඇවිත් තියෙන්නේ සිග්මා r සමාන 1 සිට p ධන 1 දක්වා 1යට r r ධන 1 r ධන 2 මෙතන 1යට p ධන 1 p ධන 2ක් එළියට ගත්තාම මෙතන පොදු හරයක් ගත්තා 4 වාරයක් p ධන 3. එතන මෙතන 4යි p ධන 3කින් ගුණ වෙනෝනේ. p වාරයක් p ධන 3 වර්ග. මෙතන p ධන 3 තියෙන නිසා මෙතෙන්ට එනවා 4. එන 1යට p ධන 1 p ධන 2 p ධන 3 වර්ගය p වර්ග ධන 6යි p ධන 9. දැන් 1යට p ධන 1 p ධන 2 මෙතන ඇවිත් තියෙනවා p ඝනය ධන 6යි p වර්ග ධන 9යි p ධන 7. 4 වාරයක් p ධන 3. එහෙනම් මෙන්න මේක මේ විදිහට සාධක කැඩෙනවා. p ධන 1 නේ p ධන 1 ඒතර අපිට උඩ ඉතිරි වෙන්න ඕන p ධන 1 මේක සාධක කරනවා p ධන 1 වර්ග p ධන 4. මොකද මෙතන එක p ධන 1ක් ඉතිරි වෙන්න ඕන p ධන 4ක් තියෙන්න ඕන p ධන 2 p ධන 3. ඒතර p ධන 2 p ධන 3 තියෙන නම් p ධන 1ක් ඉවත් වෙනවා. මම සුළු කරාම ඔබට තේරෙයි. එහෙනම් බලන්න දැන් මේ p ඝනය ධන 6යි p වර්ග ධන 9යි p ධන 4 සාධක කැඩෙනවා p ධන 1 වර්ග p ධන 4. දරුවන්ට මේක චකිතයක් තියෙනම් මේ ටික ගුණ කරලා බලන්න මේකෙන්. දැන් අපිට සුළු වෙනවා එක p ධන 1ක් ඉවත් වෙනවා. එහෙනම් මෙතන ඉතිරි p ධන 1 p ධන 4 4 වාරයක් p ධන 2 p ධන 3. එහෙනම් මේ උත්තරේ විදිහට ලියන්න පුළුවන් p ධන 1 p ධන 4 ලියන්න පුළුවන් p ධන 1 ධන 3 4 p ධන 2 ලියන්න පුළුවන් p ධන 1 ධන 1 p ධන 3 ලියන්න පුළුවන් p ධන 1 ධන 2. එන 16 වෙනි ගාන 1 ධන 3 ධන 5 ධන 7 ධන 2යි n ඍණ 1 සමානයි n වර්ග කියලා පෙන්නන්න තියෙනවා. හරි. අපි n සමාන 1 දී දැන් මේ වගේ ගානක් අපි මීට කලින් කතා කරලා තියෙන්නේ. ඒ ගාන යලිත් බලන්න. n සමාන 1 දී වම් අත පැත්ත 1යි නේද? දකුණු අත පැත්ත n ට 1 දැම්මොත් 1 වර්ග 1යි. එන n සමාන 1 දී වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත. n සමානයි p විට ප්‍රතිඵලය උපකල්පනය p ධන රුධිරය. එහෙනම් මේ පැත්තේ තියෙනවා පද p ප්‍රමාණයක් 1 ධන 3 ධන 5 ධන 7 ධන 2යි p ඍණ 1. එකතුව කොච්චරක් එනවද p ගේ වර්ගය?
පුතේ කරුණාකරලා කියන්න මේකේ සාධාරණ පදේ කොච්චරද? මේ තියෙන n වෙනි පදේ නේද? n වෙනි පදේ 2n ඍණ 1. එහෙනම් n වෙනුවට r දැම්මොත් එනවා r වෙනි පදය 2r ඍණ 1. දැන් n වෙනි පදේ 2n ඍණ 1නේ. n ට r දැම්මොත් 2r ඍණ 1. බලන්න ඕනම් 1 දැම්මොත් පළවෙනි පදේ එනව නේද? n ට r ට 2 දැම්මොත් දෙවෙනි පදේ එනවද බලන්න? 2 2 ඍණ 1. බලන්න r ට 3 දැම්මොත් තුන්වෙනි පදේ එනව නේද? එහෙනම් r ට n දැම්මොත් මොකද්ද වෙන්නේ? 2n ඍණ 1 n වෙනි පදේ නේද? හරි. එහෙනම් r ට p ධන 1 දැම්මොත් එනවා p ධන 1 වෙනි පදේනේ. r ට p ධන 1 දැම්මොත් එනවා p ධන 1 වෙනි පදේ. එහෙනම් සාධාරණ පදය 2r ඍණ 1. n වෙනි පදේ 2n ඍණ 1 නම් r වෙනි පදේ 2r ඍණ 1. එහෙනම් අපි r ට p ධන 1 දානවා. එහෙනම් දෙවරක් p ධන 1 ඍණ 1. එහෙනම් p ධන 1 වෙනි පදය 2p ධන 1. හරි. දැන් කටුවෙල කොලයක් ගන්න. කටුවෙල කොලයක් ගන්න. කරුණාකරලා p ධන 1 ප්‍රතිඵලය ලියන්න. මේ පැත්තෙන් ඕන 1 ධන 3 ධන 5 ධන ඔහොම p වෙනි පදේ නම් 2p ඍණ 1. ඒ බෑ. පද p ධන 1ක් නේ. මට කියන p ධන 1 වෙනි පදේ කීයද? 2p ධන 1. මේ පැත්තෙන් ඕන පද p ධන 1ක්. එතකොට පද p ධන 1 එකතුව p ධන 1 වර්ගයක් වෙනවා. පද n ගේ එකතුව n වර්ග. පද p ගේ එකතුව p වර්ග. පද p ධන 1 එකතුව p ධන 1 වර්ග. අපි කොහොම හරි මේක සුළු කරනවා. එහෙනම් බලන්න මෙන්න මේ p ගේ ප්‍රතිඵලයත් p ධන 1 ප්‍රතිඵලයත් අතර වෙනස මොකක්ද? මේකේ තියෙන පද p ප්‍රමාණයක් මේකේ තියෙනවා පද p ධන 1ක්. පද p ධන 1ක්. එහෙනම් පද p ප්‍රමාණය පද p ධන 1ක් කරන්න නම් p ධන 1 වෙනි පදයේ දෙපැත්තටම එකතු කරනවා. p ධන 1 වෙනි පදයේ දෙපැත්තටම එකතු කරනවා. p ධන 1 වැනි පදය දෙපසටම එකතු කිරීම. එන 1 ධන 3 ධන 5 ධන 7 ධන 2p ඍණ 1 කියන p ධන 1 වෙනි පදේ කොච්චරද? 2p ධන 1. දෙපැත්තටම එකතු කරමු. මේ පැත්තට එනවා 2p ධන 1. එන බලන්න 1 ධන 3 ධන 5 ධන 7 ධන 2p ධන 1 මේ පැත්තේ හරි. අපි අනිත් පැත්ත සුළු කරන්න ඕන. එහෙනම් මෙතන ඇත්තටම තියෙන්නේ p වර්ග ධන 2p ධන 1 නේද? එහෙනම් කොච්චරද? p ධන 1 වර්ග. එහෙනම් p ධන 1 වෙනි පද එකතු කරත් p ධන 1 ප්‍රතිපලය ලැබෙනවා. එහෙනම් n සමාන 1 ප්‍රතිපලය සත්‍ය වේ. n සමාන p ට ප්‍රතිපලය සත්‍ය උපකල්පනය කළ විට n සමාන p ධන 1 ප්‍රතිපලය සත්‍ය වේ. ඒ නිසා ගණිත අභිවෘද්ධියෙන් සියලු ධර්මිකල සඳහා ප්‍රතිපලය සත්‍ය වේ. 18 වෙනි ගාන දැන් මම 18 දැන් මේ දක්වා මම ඔබත් එක්ක කතා කරේ ශ්‍රේණියක එකතුව සඳහා දීලා තියෙන ප්‍රතිඵලයක් නිවැරදි කියලා පෙන්වන එක. දැන් මෙතනින් එහාට මම ගණන් ටිකේදී කතා කරනවා දීලා තියෙන ප්‍රතිඵලයක් දෙන ලද සංඛ්‍යාවකින් නැත්නම් දීලා තියෙන ප්‍රකාශනයක් දෙන ලද සංඛ්‍යාවකින් බෙදෙන බව පෙන්වන්න. ඔයාලිත් කියනවා මොනවා හරි දෙන ලද ප්‍රකාශනයක් දෙන ලද සංඛ්‍යාවකින් බෙදෙන බව පෙන්වන ගණන් ටිකක් තමයි මෙතනින් එහාට අපි කරන්නේ. හරිද? හරි. කොහොමද ගණිත අභියෝගයේ පියවර අර ටිකම තමයි. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් මේක ගානක් නෙමෙයි. තාම මේ කතා කරන එක ගැන කතා කරමු. කතා කරන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න හදන්න. n සමානයි 1 2 3 දී 4ෙන් බෙදෙනවා කියලා පෙන්නන්න ඕන මෙන්න මේ. 7 n ඍණ 3 n යන්න n සමාන 1 2 3 දී 4ෙන් බෙදෙන බව. එනවා මුලින්ම ගන්න n ට 1 දාලා. එන 7 පළවෙනි බලය අඩු කිරීම 3 පළවෙනි බලය. 7 පළවෙනි බලය 7යි 3 පළවෙනි බලය 3යි 7න් 3ක් ගියොත් 4යි එහෙනම් 4 වාරයක් එක නැමැති නිකිලය. එහෙනම් 4 වාරයක් එක නැමැති නිකිලය 4ෙන් බෙදෙනවා. මම n ට 2 දානවා. එහෙනම් 7 n ට 2 3 n ට 2. 7 වර්ගය 49යි. 3 වර්ගය 9යි. 49 9ක් ගියොත් 40යි.
එන 4 වාරයක් 10 නැමැති නිකිලය. ඒ වගේම අපි nට 3 දානවා. එන 7 3 අඩු කිරීම 3 තුන්වෙනි බලය. 7 තුන්වෙනි බලය 343යි. 3 තුන්වෙනි බලය 27යි. එන 343න් 27ක් ගියොතින් 316යි. එන 316 4 වරක් 79යි. දැන් බලන්න 4න් බෙදෙනවා නම් 4න් බෙදෙනවා නම් මතක තියාගන්න 4න් බෙදෙනවා නම් 4 වාරයක් ඉතිරි එක නිකිල. 4න් බෙදෙනවා නම් 4 වාරයක් නිකිල. 4න් බෙදෙනවා නම් 4 වාරයක් නිකිල. එහෙනම් බලන්න nt 1 දැම්මොත් 4න් බෙදෙනවා. nt 2 දැම්මොත් 4න් බෙදෙනවා. nt 3 දැම්මොත් 4න් බෙදෙනවා. ඒ වගේ ඕනනම් nt 4 දාන්න 4න් බෙදෙනවා. nt 5 දාන්න 7 5 රින 3 5 4න් බෙදෙනවා. nt 100 දාලා අවශ්‍ය නම් සුළු කරගන්න බලන්න ඒත් 4න් බෙදෙනවා. දැන් අපි ගණිත අභිහරණයෙන් පෙන්වන්නේ ඕනම ධන නිකිලයකට මේ ප්‍රතිඵලය 4න් බෙදෙනවා කියන කතාව. රයිට්. ඒ ගමම්ම මම 19ක් කියාගෙන යන්නම්. 19 තියෙන 7n ඍණ 3n යන්න 4න් බෙදේ නම් එය කුමන ආකාරයකට ලිවිය හැකිද? එතකොට 7n ඍණ 3n 4න් බෙදෙනවා නම් කුමන ආකාරයකට ලියන්න පුළුවන්ද? 4 වාරයක් මොනවා හරි නිකිලයක්. 4න් බෙදෙන එක්කෙනෙක් පෙන්වන්න පුළුවන් 4 වාරයක් නිකිලයක්. දැන් 4න් බෙදෙන බව පෙන්වන්න නම් 4ක් එළියට ගන්න. හැබැයි ඉතිරි එක්කෙනා නිකිල කියලා තර්ක කරන්න. 4ක් එළියට ගන්න ඉතිරි එක්කෙනා නිකිල කියලා තර්ක කරන්න. හරි. 20 වෙනි ගාන 7n ඍණ 3n යන්න 4න් බෙදෙන බව පෙන්වන්න. 7n ඍණ 3n යන්න 4න් බෙදෙන බව පෙන්වන්න. එන ගණිත අභිහරණ මූලධර්මය යොදාගෙන 7n ඍණ 3n යන්න 4න් බෙදෙන බව පෙන්වන්න. කරුණාකර මතක් කරගන්න ගණිත අභිහරණයේ පියවර අංක 1 ආරම්භක අවස්ථාවට ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්වීම. අංක 2 සාධාරණ p අවස්ථාවට ප්‍රතිඵලය නිවැරදි බව උපකල්පනය කිරීම. මොකද මේ පාර ප්‍රතිඵලය 4න් බෙදෙනවා කියලා උපකල්පනය කරා. ඊළඟ පියවර p ට සත්‍ය නම් අනුයාත ඊළඟ අවස්ථාවට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන්න. මොකද මේකේ ප්‍රතිඵලය 4න් බෙදෙනවා කියලා පෙන්වන්න. අන්තිම පියවර ගණිත අභිහරණ ප්‍රකාශනයේ ලියා දක්වන්න. එන n සමාන 1 දී 7 nt 1 3 nt 1 එන 7න් 3ක් ගියොත් 4යි 4 කියන්නේ 4 වරක් 1 එන 4 වාරයක් නිකිලයක් නම් 4න් බෙදෙනවනේ 1 කියන්නේ නිකිලනේ එන n සමාන 1 දී ප්‍රතිඵලය සත්‍යයි ඊළඟට n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. p අයිති z දාන. p අයිති z දාන. එහෙනම් අපි n වෙනුවට p දැම්මොත් 7p ඍණ 3p. එහෙනම් 4න් බෙදෙනවා නම් 4 වාරයක් මම මොන හරි නිකිලයක් ගන්න. මම නිකිලය k කියලා ගන්න. එහෙනම් 7p ඍණ 3p කියන අගය 4යි k. හැබැයි මතක ඇතුව කියන්න k නිකිල. 4න් බෙදෙනවා නම් 4 වාරයක් නිකිලනේ. හරි. මේක එක කියලා ගමු. අපි දැන් n සමානයි p ධන 1 දාමු. n සමානයි p ධන 1 දාලා කොහොම හරි 4 ඉලක්කමක් එළියට ගමු. හැබැයි 4 ඉලක්කමක් එළියට ගත්තොත් ඉතිරි එක නිකිල විය යුතුයි. 4 වාරයක් නිකිලයක්. එහෙනම් 7 මම n වෙනුවට දැම්ම p ධන 1. 3 n වෙනුවට දැම්ම p ධන 1. මේකෙන් කොහොම හරි 4ක් එළියට ගන්න ඕන. මම හැමතිස්සම ඔබෙන් දෙයක් ඉල්ලනවා. මොකක්ද ඉල්ලන්නේ? p ගේ ප්‍රතිඵලයේ දර්ශක මෙතන හදන්න. p ගේ ප්‍රතිඵලයේ දර්ශක මෙතන හදන්න. p
p ගේ ප්‍රතිඵලයේ තියෙන්නේ 7p ඊළඟ 3p. එහෙනම් 7p දන එක ලියන්න පුළුවන් මට කියන්න 7p දන එක දර්ශක නීති වලින් කරුණාකරලා p ගේ ප්‍රතිඵලයේ දර්ශක හදන්න. එතකොට 7p ගෙන් ලියන්න ඕන. මේක ලියන්න පුළුවන් 7p වාරයක් 7. මෙතන 3p නේද තියෙන්නේ. එහෙනම් p ගේ ප්‍රතිඵලයේ විදිහට හදමු 3p වාරයක් 3. then අපිට මේකේ ක්‍රම කීපයක් තියෙනවා. මේ වෙලාවේ වඩාත් පහසුයි 4ෙන් බෙදෙන බව නේද කියන්න ඕන. දැන් මෙතන 3ක් තියෙනවා, මෙතන 7 තියෙනවා, මෙතන 3 තියෙනවා, මෙතන 7 තියෙනවා. අපි බෙදන්න ඕන 4ෙන්. එහෙනම් 4ෙන් බෙදෙනවා කියලා පෙන්නන්න මෙතන වඩාත් පහසුයි. මෙන්න මේ 7 ලියාගමු අපි 4 ධන 3 කියලා. අඩු කිරීම 3p වාරයක් 3. එහෙනම් මොකද කරේ? 4 ධන 3 කියන්නේ. මතක තියාගන්න මෙතන 3ක් තියෙනවා. 4ෙන් බෙදනවා කියලා පෙන්නන්න ඕනේ. ඇයි කියලා පෙනෙයි සුළු කරාම. දැන් බලන්න මේ දෙන්න සුළු කරොත් මොකද වෙන්නේ? 7p වාරයක් 4 ධන 7p වාරයක් 3 ඍණ 3p වාරයක් 3 නේද? 3p වාරයක් 3. දැන් එහෙනම් ඔබට පේනවා මෙතන 7p වාරයක් 4 බලන්න මෙතනින් 3ක් එළියට ගත්තොත් 7p ඍණ 3p. දැන් බලන්න p ගේ ප්‍රතිඵලය 7p අඩු කිරීම 3p කොච්චරද? 4යි කියන්නේ. මට අර p ගේ ප්‍රතිඵලය හදන්නයි ඕනුනේ. දැන් මෙතන 3 ඉලක්කමක් තියෙනවනේ. එහෙනම් 3 ඉලක්කමක් එළියට ගත්තොත් 3p. එහෙනම් 3 ඉලක්කමක් එළියට ගත්තොත් 7p එන්න තමයි 7 ලියාගත්තේ 4 ධන 3. ඒක බලන්න දැන් 3 ඉලක්කමක් එළියට ගත්ත ගමන් දැන් මෙතන කොහොමද 3ක් තිබුණානේ. මෙතන 3ක් හදාගත්ත නම් 3 ඉලක්කමක් එළියට ගත්තොත් එනවා 7p අඩු කිරීම 3p. එහෙනම් 7p අඩු කිරීම 3 කොච්චරද? 4k. පළවෙනි ප්‍රතිපද. එහෙනම් මෙතන එනවා 7p වාරයක් 4 3. 7p ඍණ 3p කියන්නේ කොච්චරද? 4k. පළවෙනි ප්‍රතිපලයෙන් එක දැම්මේ. එහෙනම් දැන් අපිට පේනවා මෙතනත් 4ක් තියෙනවා, මෙතනත් 4ක් තියෙනවා. 4ක් එළියට ගන්න පුළුවන්. 4ක් එළියට ගත්තොත් මෙතන ඉන්නේ 7p. 4ක් එළියට ගත්තොත් මෙතන එනවා 3k. එහෙනම් p ධන නිකිලයක් නේද? p ධන නිකිලය. 7 ධන නිකිලමේ දර්ශක 7 ධන නිකිලමේ දර්ශක නිකිලයක්. k කියන්නේ කොහොමත් නිකිලයක් කියලා ලිඛිතව තියෙනවා. k කියන්නේ නිකිලයක්. එහෙනම් නිකිලය 3ෙන් ගුණ කරොත් නිකිල, 7p කියන්නේ නිකිල එකතු කරත් නිකිල. එහෙනම් 4 වාරයක් නිකිලයක්. එහෙනම් බලන්න n ට p ධන එක දැම්මොත් අපි සුළු කරා ඒක 4 වාරයක් නිකිල කියලා. ඒ නිසා 4ෙන් බෙදේ. p ගේ ප්‍රතිඵලය 4ෙන් බෙදෙනවා නම් p ධන එකේ ප්‍රතිඵලයත් 4ෙන් බෙදෙනවා. එහෙනම් අපි ලියමු n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය විය n සමාන p ට ප්‍රතිඵලය සත්‍යය උපකල්පනය කළ විට n සමාන p ධන එකට ප්‍රතිඵලය සත්‍ය වේ. ඒ නිසා ගණිත අභිවෘද්ධි මූලධර්මයෙන් සියලු ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. 20 ඊළඟට මම තෝරගත්තේ 23 වෙනි ගාන. බලන්න පොඩ්ඩක් මේ ගණන් ටිකේ පුතේ මම මේ වෙලාවේ තෝරගන්න ගණන් ටිකේ මේ තියෙන්නේ 12 පාදයෙන්, මේ තියෙන්නේ 25 පාදයෙන් දර්ශකය n. ඊට පාද දෙක වෙනස්. මෙතන 12 පාදය, මෙතන 25 පාදය. හරි. බලන්න මේකේ පොඩ සුළු කරන රටාව මම එකම විදිහේ ගණන් ටිකක් එතන හදන්න. බලන්න 12n ධන 25n ඍණ කියන 13න් බෙදෙන බව. එහෙනම් අපි n සමාන 1 දාමු. 12 1 25 1 ඍණ 1. 12 1 12යි 25 1 ඍණ 1 කියන්නේ බිඳුවයි. ඒතර 25 බිඳුව කියන්නේ 1යි. එහෙනම් 12 1යි 13යි. එහෙනම් අපි කියනවා 13 වාරයක් එක නැමැති නිකිලය. එහෙනම් n සමාන 1 දී ප්‍රතිඵලය සත්‍යයි. n සමාන 1 දී ප්‍රතිඵලය සත්‍යයි. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු.
p අයිති z ධන. n සමාන p විට ප්‍රතිඵලයේ සත්‍යය ප්‍රකල්පනය කරමු p අයිති z ධන. එහෙනම් 12 p ධන 25 p ඍණ 1. 13න් බෙදෙනවා කියන්නේ 13 වාරයක් නිකිලයක්. නේ? 13න් බෙදෙනවා එක ලියන්න පුළුවන් 13 වාරයක් නිකිල. හැබැයි ලිඛිතව ලියන්න 13 නිකිලයක්. sorry. k කියන්නේ නිකිලයක් කියලා. 13 වාරයක් නිකිලනේ. k කියන්නේ නිකිලයක් කියලා ලිඛිතව ලියන්න. අපි n සමාන p ධන 1 දාමු. එහෙනම් 12 n ට p ධන 1. 25 n ට p ධන 1. මෙන්න මේකෙන් කොහොම හරි 13ක් එළියට ගමු. මේකෙන් කොහොම හරි 13ක් එළියට ගමු. 13ක් එළියට ගමු. ඉතින් ඒවා නිකිල කියලා කියනවා. මම කලින් කිව්ව විදිහටම ඔබට මම එක ඉල්ලීමක් ඔබෙන් කරනවා. මොකද්ද? p ගේ ප්‍රතිඵලයේ දර්ශක මෙතන හදා. බලන්න p ගේ ප්‍රතිඵලය මෙතන තියෙන්නේ 12p නේද? 25 p ඍණ 1 නේද? එහෙනම් මම මේක 12p කරගන්න මොකද්ද කරන්නේ? 12p වාරයක් 12 1. මට ඕන 25 p ඍණ 1 නේද? එහෙනම් 25 p ඍණ 1 වාරයක් 25 1 කියලා ලියුවොත් හරිය නේද? ධන 1. එහෙනම් මේක ලියන්න පුළුවන් 25 p ඍණ 1 වාරයක් 25 1. බලන්න දර්ශක එකතු වෙනව නේද? මෙතන p ධන එකක් වෙනවා. හරිනේ? මෙතන p ඍණ 1 ධන 1. ඒ කියන්නේ p ධන 1 ඍණ 1ම නේද? දැන් මේ ඍණ 1 ධන 1 කියන්නේ p ම නේද? එහෙනම් බලන්න මේක එකතු වුණොත් p ඍණ 1 ධන 1 කියන්නේ p ම නේද? එතකොට ඔන්න මම p ගේ ප්‍රතිඵලයේ දර්ශකය හැදුවා. එහෙනම් දැන් බලන්න මෙතන 12p මෙතන 12යි 25 p ඍණ 1 මෙතන 25යි. ඔන්න දැන් පොඩි ඉලක්කම් සෙල්ලමක් කරන්න ඕන. මට කියන්නේ ඉලක්කම් සෙල්ලම කියන්නේ මෙතන 25යි මෙතන 12යි එළියට ගන්න ඕන 13යි. මොකද අපි කරන්නේ? මෙතන 25යි මෙතන 12යි එළියට ගන්න ඕන 13යි. ඔබ කියන්නේ 12ක් එළියට ගන්න නම් දැන් මෙතන 12ක් තියෙනවනේ. 12ක් එළියට ගත්තොත් 2p එනව නේද? මෙතන 12ක් එළියට ගත්තොත් 25 p ඍණ 1 આવොත් 12ක් එළියට ගත්තොත් p ගේ ප්‍රතිඵලය එනවා. අනිත් එක මේ 25 12 ධන 13 කියලා ලිව්වොත් 13ක් ඊළඟ එකෙන් ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ 25 ලියන්න 12 ධන 13. එහෙනම් බලන්න 12p වාරයක් 12 25 p ඍණ 1 මෙන්න මේ 25 අපි ලියාගත්ත ලස්සනට 12 ධන 13. එහෙනම් 25 p ඍණ 1 12න් ගුණ කරොත් 12ක් එළියට ගත්තොත් p ගේ ප්‍රතිඵලය. ඉතින් එක්කෙනාගේ කොහොමද 13ක් තියෙනවා 13න් බෙදෙන බව පෙන්වන්න තියෙනවා. එහෙනම් දැන් 12p වාරයක් 12 25 p ඍණ 1 වාරයක් 12 මෙතන 25 p ඍණ 1 වාරයක් 13. මේ දෙකෙන්ම 12ක් එළියට ගමු. 12ක් එළියට ගත්තොත් 12p 12ක් එළියට ගත්තොත් 25 p ඍණ 1. මෙතන 25 p ඍණ 1 වාරයක් 13. එහෙනම් 12යි 12 p වාරයක් 25 p ඍණ 1. 12 p වාරයක් 25 p ඍණ 1 කියන්නේ කොච්චරද? 13යි k. p ගේ ප්‍රතිඵලය නේද? 12 p වාරයක් 25 p ඍණ 1 කියන්නේ 13යි k. මේ දෙන p ගේ ප්‍රතිඵලය. තව මෙතන තියෙනවා 25 p ඍණ 1 වාරයක් 13. දැන් මට මේ දෙන්නකින් එළියට ගන්න පුළුවන් 13. එතකොට 12k 25 p ඍණ 1. k නිකිල 12 නිකිල ගුණ කරොත් නිකිල. p කියන්නේ ධන නිකිල. මට කියන ධන නිකිල 1 2 3 මම p ට 1 දැම්මොත් 25.1යි. p ට 2 දැම්මොත් 25 1. පළවෙනි බලය 25යි. p ට 3 දැම්මොත් 25 දෙවෙනි බලය 625. එහෙනම් මෙතනින් එන්නේ නිකිල. නිකිල එකතු කරොත් නිකිල. එහෙනම් පැහැදිලිව මේ ටික නිකිල. එහෙනම් 13 වාරයක් නිකිලයක් කියන්නේ 13න් බෙදෙනවා. එහෙනම් n සමාන p ධන 1 ෙදිත් ප්‍රතිඵලය 13න් බෙදෙනවා කියන එක නේද? එහෙනම් n සමාන p ධන 1 ෙදිත් 13න් බෙදෙනවා.
එහෙනම් n සමාන p ධනකයේ ප්‍රතිඵලය නිවැරදි. එහෙනම් ගණිත අභිවහන ප්‍රකාශනය ලියන්න. මම ඊළඟට තෝරගත්ත 29 වෙනි ගාන 8 n ඍණ 3n යන්න පහේ පූර්ණ සංඛ්‍යාමය ගුණාකාරය. පහේ ගුණාකාරය. පූර්ණ සංඛ්‍යාව ගුණාකාරය. ඒ කියන්නේ පහ වාරයක් නිකිලයක්. ඒ කියන්නේ ඇත්තටම පහෙන් බෙදෙනවා කියන කතාවම තමයි. පහ වාරයක් පූර්ණ සංඛ්‍යාමය ගුණාකාරය. පහ වාරයක් 4. 4 පූර්ණ සංඛ්‍යාවනේ. පහ වාරයක් 4. 4 පූර්ණ සංඛ්‍යාවනේ. එහෙනම් 8 n ඍණ 3n යන පහේ පූර්ණ සංඛ්‍යාමය ගුණාකාරයක් කියන්නේ පහෙන් බෙදෙනවා කියන කතාවම තමයි. එහෙනම් n සමාන 1 දී 8 1 අඩු කිරීම 3 1. 8 1 8යි 8න් 3ක් ගියොත් 5යි. 5 ලියන්න පුළුවන් පහ වාරයක් එක නැමැති නිකිල. එහෙනම් n සමාන 1 දී ප්‍රතිඵලය සත්‍ය වේ. n සමාන 1 දී ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. p දන්න නිකිල. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. p අයිති z දන්න. මොකද්ද ප්‍රතිඵලය? පහේ පූර්ණ සංඛ්‍යාමය ගුණාකාරයක් කියන්නේ. එහෙනම් 8p ඍණ 3p පහ වාරයක් පූර්ණ සංඛ්‍යාමය ගුණාකාරය. කෙනි කියලා. ඊළඟ අපි n වෙනුවට p ධන 1 දාමු. එහෙනම් 8p ධන 1 අඩු කිරීම 3p ධන 1. කෙසේ හෝ මේකේ පහක් එළියට ගමු. ඉතිරි ඒවා පූර්ණ සංඛ්‍යාමය ගුණාකාරයක් එනම් නිකිලයක් විය යුතුයි. මම ඔබෙන් ඉල්ලීමක් කරා. මොකද්ද? ඔබ p ගේ ප්‍රතිඵලයේ දර්ශක හදන්න. එහෙනම් මෙතන තියෙන 8p ධන 1 ලියන්න පුළුවන් 8p වාරයක් 8 1. මෙතන p ගේ ප්‍රතිඵලය 3p නේ. එහෙනම් මේක කොහොමද ලියන්නේ? 3p වාරයක් 3 1. එහෙනම් දැන් ඔබ මෙතන පොඩි ඉලක්කම් සෙල්ලමක් කරන්න ඕන. දැන් එළියට ගන්න ඕන 5යි. මෙතන 8යි මෙතන 3යි. මොකද කරන්නේ? ඔව් 3ක් එළියට ගත්තොත් 3p මේකේ 3ක් එළියට ගත්තොත් 8p 8p ඍණ 3p 5යි කියලා දාන්න පුළුවන් නේද? එහෙනම් මෙන්න මේ 8 ලියා ගන්න පුළුවන් 5 ධන 3. 5ක් නේද එළියට ගන්න ඕන. එහෙනම් 8p මේ 8 ලියාගත්ත මම 5 ධන 3 ඍණ 3p වාරයක් 3. එහෙනම් 8p වාරයක් 5 ධන 8p වාරයක් 3 අඩු කිරීම 3p වාරයක් 3. එහෙනම් 8p වාරයක් 5 පුතේ අපිට මේ දෙන්නගෙන් 3 ඉලක්කමක් එළියට ගන්න පුළුවන් නේද? 3 ඉලක්කමක් එළියට ගත්තොත් මෙතන 8p මෙතන 3p. එහෙනම් දැන් පැහැදිලිව කියන්න 8p අඩු කිරීම 3p කොච්චරද? 5යි k. එහෙනම් 8p වාරයක් 5 3 8p ඍණ 3p 5යි k. එහෙනම් දැන් 5 ඉලක්කමක් එළියට ගත්තොත් මෙතන එනවා 8p 5 ඉලක්කමක් එළියට ගත්තොත් 3යි k. එහෙනම් k කියන්නේ නිකිල 3 නිකිල 8 ධන නිකිලමේ දර්ශක. p ධන නිකිලයක් නේ නිකිල. එහෙනම් මේ ටික නිකිල. එහෙනම් පහ වාරයක් නිකිලයක් පහෙන් බෙදෙනවා. එහෙනම් n සමානයි p ධන 1 දී ප්‍රතිඵලය පහෙන් බෙදෙනවා. එහෙනම් නැත්තම් පහේ නිකිලමය ගුණාකාරය. එහෙනම් n සමානයි p ධන 1 ප්‍රතිඵලය සත්‍යයි ගණිත අභිවෘද්ධි ප්‍රකාශනය ලියා දක්වන්න. මම ඊළඟට තෝරාගත්තේ 25 වෙනි ගාන. 25 වෙනි ගානේ තියෙන n ගණය ධන 5n යන්න 3න් බෙදෙන බව පෙන්වන්න. මේකෙදි මම ඔබට තවත් සුළු කිරීමේ ක්‍රමයක් කියලා දෙන්නම්. ඒ කියන්නේ p ගේ ප්‍රතිඵලයෙන් p ධන 1 ප්‍රතිඵලය ගන්න. හැබැයි ආරම්භක ටික එහෙම තමයි. එහෙනම් අපි n සමාන 1 දාමු. 1 ගණය 5 වාරයක් 1. එහෙනම් 1යි 5යි 6යි 3 වාරයක් 2 නැමැති නිකිල. එහෙනම් n සමාන 1 දී 3න් බෙදෙනවා. ප්‍රතිඵලය 3න් බෙදෙන කියන්නේ n සමානයි 1 දී 3න් බෙදෙනවා. ඊළඟ n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. 2011 භාග ගන්න. right. එහෙනම් n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යය උපකල්පනය කරමු.
p ධන නිකිලය. අපි එහෙනම් n ට p දැම්මොත් p ඝනය 5 වාරයක් n ට p. මොකද්ද ප්‍රතිඵලය? 3 වාරයක් k නැමැති නිකිලයනේ k නිකිලය. මේ ප්‍රතිඵලය 3ෙන් බෙදෙනවා කියන එක නේද? එහෙනම් 3 වාරයක් k නැමැති නිකිලය. අපි n ට p ධන 1 දාමු. එහෙනම් p ධන 1 තුන්වෙනි බලය 5 වාරයක් n වෙනුවට p ධන 1. කොහොම හරි අපි මේක සුළු කරමු. කොහොම හරි අපි මේක සුළු කරලා තුනේ ඉලක්කමක් එළියට ගමු. හැබැයි තුනේ ඉලක්කමක් එළියට ගත්තොත් ඉතිරි ඒවා නිකිල බව ප්‍රකාශ කළ යුතුයි. තර්ක කළ යුතුයි. එහෙනම් මේක සුළු කරන්න නම් දැන් මේක p ඝනයක් තියෙනවනේ. දැන් මම මේ වෙලාවේ අවධානය යොමු කරලා තියෙන්නේ මේ p ඝනයට. මට මේ සුළු කිරීම කියලා දෙන්න ඕන. right? එහෙනම් p ඝනයක් තියෙන නිසා p ධන එකේ තුන්වෙනි බලය ප්‍රසාරණය කරනවා. මට කියන p ධන එකේ තුන්වෙනි බලය O level පදේ තියෙනවා. p ඝනය ධන 3යි p වර්ග ධන 3යි p ධන 1. මෙතන තියෙනවා 5යි p ධන 5. ඇත්තටම සුළු කරොත් මම මේ හරිය පොඩ්ඩක් ලියන්නම්. p ඝනය 3යි p වර්ග මෙතන 5යි p 3යි p 8යි p ධන 6. මේ වෙලාවේ මම මෙන්න මෙහෙම දෙයක් කරන්නේ. පුතාලා පැත්තකට ඊතලයක් දාලා පැහැදිලි නොවෙන්න මෙතනින් p ඝනය උක්ත කරා. මේ තනි කරන එක පැත්තක. එහෙනම් p ඝනය උක්ත කරොත් කීයද? 3යි k අඩු කිරීම 5යි p නේද? පුතේ p ඝනය උක්ත කරොත් 3යි k අඩු කිරීම 5යි p. 3යි k අඩු කිරීම 5යි p. එතකොට p ඝනය කියන්නේ එච්චරයි නේද? එහෙනම් p ඝනය වෙනුවට ලියන්න ඕන 3යි k අඩු කිරීම 5යි p. මෙතනින් p ඝනය උක්ත කරා. p ඝනය උක්ත කරලා මෙන්න මෙතන තියනවා නේද p ඝනය. අන්නේ p ඝනයට දානවා මෙතන මනසින් උක්ත කරන්න පුළුවන්. 3යි k අඩු කිරීම 5යි p. කොමාරිය සුළු කිරීම තුළින් තුනේ ඉලක්කමක් එළියට එනවා. ඒක දැන් මෙතන ධන 3යි p වර්ග ධන 6යි p ධන 6. එහෙනම් මෙතන 3යි k ධන 3යි p වර්ග 8යි p අඩු කිරීම 5යි p 3යි p ධන 6. තුනේ ඉලක්කමක් එළියට ගත්තොත් k ධන p වර්ග ධන p ධන 2. පුංචි එකා p ධන නිකිලයක් p ධන නිකිලයක් k නිකිලයක්. එහෙනම් මේ ටික නිකිල. එහෙනම් 3 වාරයක් නිකිලයක් 3 වාරයක් නිකිලයක් 3ෙන් බෙදෙනවා. එහෙනම් n සමානයි p ධන එකේදී ප්‍රතිඵල 3 වාරයක් නිකිලයක්. එහෙනම් 3ෙන් බෙදෙනවා. ප්‍රතිඵලය 3ෙන් බෙදෙන බව නේද? එහෙනම් n සමානයි p ධන එකේදී ප්‍රතිඵලය සත්‍යයි. ගණිතබ්බ වෙනෙන් සියලු ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍යයි. ඊළඟට මම තෝරගන්නේ 21 වෙනි ගාන. 2 3යි n අඩු කිරීම 1 යන්න 7ෙන් බෙදෙන බව. එහෙනම් n සමාන 1ේදී දැන් මේක 7ෙන් බෙදෙනවා කියලා පෙන්නන්න. දෙවර 3 1 1. දෙකේ තුන්වෙනි බලය 8යි. 8ෙන් එකක් ගියොත් 7යි. 7 ලියන්න පුළුවන් 7 වාරයක් එක නැමැති නිකිලය. එහෙනම් n සමාන 1ේදී ප්‍රතිඵලය සත්‍යයි. n සමාන 1ේදී ප්‍රතිඵලය සත්‍යයි. ඊළඟට n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය. p අයිති z දන්න. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය. p z දන්න. එහෙනම් 2 3 p ඍණ 1 7යි k. හැබැයි ලිඛිතව ලිව්වා k නිකිල. මොකද 7ෙන් බෙදෙනවා කියන ප්‍රතිඵලයයි ඔප්පු කරනවා. එහෙනම් 7ෙන් බෙදෙනවා නම් 7 වාරයක් ඉතිරි ඒවා නිකිල. මම n ට p ධන 1 දාලා n සමානයි p ධන 1 ප්‍රතිඵලය ලියන්න. 2 වාරයක් 3 n ට p ධන 1. මොනවා හරි විදිහකින් මේකෙන් පුතේ 7 ඉලක්කමක් එළියට ගන්න. හැබැයි ඉතිරි ඒවා නිකිල විය යුතුයි. මම ඔබෙන් ඉල්ලන්නේ p ගේ දර්ශක හදන්න කියලා. මෙතන තියෙන 2 3යි p නේ. එහෙනම් මේක සුළු කරගන්න 2 3යි p එන විදිහට. එහෙනම් මේක 2 3යි p ධන 3 ඍණ 1 නේ. එතකොට දැන් මෙතන තියෙන 2 3යි p නිසා තවදුරටත් දර්ශක නීති.
මේක ලියනවා 2 3යි p වාරයක් 2 3 වෙනි පදේ. right. එහෙනම් 2 3 වෙනි පදය 8යි වාරයක් 2 3යි p අඩු කිරීම 1. පුංචේකා 2 3යි p මට උත්තර කරලා කියන්න. මෙතන උත්තර කරලා කියන මානසින් ටක් ගාලා 2 3යි p කීයද? 7යි k ධන 1. ඍණ එක මෙහෙට ගන්න. එහෙනම් 2 3යි p කියන්නේ 7යි k ඍණ එක මේ පැත්තට ධන 1. අඩු කිරීම 1. කොහොම හරි අපි මේකෙන් 7ක් එළියට ගමු. 8 වාරයක් 7යි k ධන 8 ඍණ 1. එහෙනම් 8 වාරයක් 7යි k ධන 7. එහෙනම් 7ක් එළියට ගත්තොත් 8යි k ධන 1. එහෙනම් k කියන්නේ නිකිලයක් නේද? එහෙනම් 8යි k කියන්නේ නිකිල. 8යි k ධන 1 නිකිල. එහෙනම් 7 වාරයක් නිකිල 7ෙන් බෙදෙනවා. 7 වාරයක් නිකිල කියන්නේ 7ෙන් බෙදෙනවා. එහෙනම් n සමාන p ධන 1ේදී ප්‍රතිඵලය සත්‍යයි. එහෙනම් ගණිත අභිවෘද්ධියෙන් සියලු ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වෙනවා. 22 වෙනි ගාන 9n ධන 2 වාරයක් 5n ඍණ 3 යන්න 16න් බෙදෙන බව පෙන්වන්න තියෙනවා. එහෙනම් මේක පෙන්වන්න තියෙන 16න් බෙදෙන බව. අපි n සමාන 1ේදී 9 1 2 වාරයක් 5 1 ඍණ 3. මෙතන 9යි 2 වරක් 5 10යි ඍණ 3. එහෙනම් 16. 16. එහෙනම් අපි කියන්න ඕන 16න් බෙදෙන බව නේද? එහෙනම් 16 වාරයක් 1. 16 වාරයක් 1. එහෙනම් 16න් බෙදෙනවා. n සමානයි p ධන 1ේදී ප්‍රතිඵලය. එහෙනම් 9 p ධන 1 2 වාරයක් 5 p ධන 1 ඍණ 3. කොහොමද අපි මේක 16න් බෙදනවයි කියලා ඔප්පු කරන්න ඕන. එහෙනම් n සමානයි p ගෙදී ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරනවා. p ධන නිකිලය. මොකද ප්‍රතිඵලය 16න් බෙදනවා කියන එක. එහෙනම් 9p 2 වාරයක් 5p ඍණ 3 16යි k. ලිඛිතව ලියමු k නිකිලය. k නිකිලය. එහෙනම් අපි n සමානයි p ධන 1 දාමු. කොහොම හරි 16න් බෙදෙනවා කියලා තර්ක කරමු. එහෙනම් 9p ධන 1 2 වාරයක් 5p ධන 1 ඍණ 3. 9p ධන 1 ලියන්න පුළුවන් 9p වාරයක් 9. 5p ධන 1 ලියන්න පුළුවන් 5p වාරයක් 5 ඍණ 3. දැන් පුංචි එක ඇත්තටම මෙතන තියෙන 9ක් තියෙනවා. 9p තියෙනවා. 2 වරක් 5 10 වාරයක් 5p ඍණ 3. දැන් අපිට පුළුවන් මේ 9p වෙනුවට මෙතනින් උක්ත කරන්න. කොච්චරද? 16k 16k මේක මේ පැත්තට ගියේ අඩු කිරීම 2 වාරයක් 5p මේක එහා පැත්තට ගියොත් එකතු කිරීම ධන 3. එහෙනම් 16k අඩු කිරීම 2 වාරයක් 5p එකතු කිරීම 3. තව 10 වාරයක් 5p ඍණ 3යි. එහෙනම් මෙතන 9 ගුණ කිරීම 16k 9 වරක් 2 18 වාරයක් 5p 9 වරක් 3 27යි. 10 වාරයක් 5p ඍණ 3. එහෙනම් මෙතන 9 වාරයක් 16k මෙතන ඍණ 18p ධන 10p ඍණ 18 වාරයක් 5p 10 වාරයක් 5p ඍණ 8 වාරයක් 5p ධන 24. මෙතනින් ගන්න පුළුවන් ඍණ 8ක් එළියට. 9 ගුණ කිරීම 16k ඍණ 8ක් එළියට ගත්තා. ඍණ 8ක් එළියට ගත්තොත් 5p ඍණ 8ක් එළියට ගත්තොත් 8 වරක් 3යි. දැන් ඔබ පැහැදිලිව කියන්න 5p ඍණ 3 දෙකෙන් බෙදෙනවා. p ධන නිකිලයක් වෙලාවේ 5p ඍණ 3 දෙකෙන් බෙදෙනවා. පොඩ්ඩක් ඒක තර්ක කරලා. දැන් අපිට 16ක් ගන්න ඕනේ. ඒතර 16ක් එළියට ගන්න නම් 8 වරක් 2.
එහෙනම් මෙතන 9 වාරයක් 16යි k 8 වාරයක් 5p අඩු කිරීම 3. මෙන්න මේකේ ඔබ තර්ක කරන්න 5p අඩු කිරීම 3 දෙකෙන් බෙදනවද නැද්ද? ඔබ කියන්න 5p p කියන්නේ ධනනේ කියලා. 1 2 5 1 5යි. ඔත්තේ 5 2 25යි. ඔත්තේ 5 3 125යි. ඔත්තේ 5 4 625යි. ඔත්තේ 3 කියන්නේ ඔත්තේ. මට කියන ඔත්තේ සංඛ්‍යා දෙකක් අඩු කරොත් මොකද්ද ලැබෙන්නේ? ඔත්තේ සංඛ්‍යා දෙකක් අඩු කරොත් අනිවාර්යයෙන් ඉරට්ටේ නේද? ඔත්තේ සංඛ්‍යා දෙකක් අඩු කරොත් ඉරට්ටේ. එහෙනම් 5p ඍණ 3 ඉරට්ටේ. එහෙනම් කොහොමද ඉරට්ටේ සංඛ්‍යාවක් ලියන්න පුළුවන්? ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙනවා කියන එක නේද? එම නිසා අපිට ලියන්න පුළුවන් 5p ඍණ 3 2යි මොනවා හරි ලැම්ඩා. ලැම්ඩා කියන්නේ කියලා. නේ? මේක ඔත්තේ නිසා මේකත් ඔත්තේ නිසා ඔත්තේ දෙකක් අඩු කරොත් ඉරට්ටේ. ඉරට්ටේ සංඛ්‍යාවක් ලියන්න පුළුවන් දෙක වාරයක් නිකිලා. ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙනවා කියන එක නේ. එහෙනම් 5p ඍණ 3 ලියන්න පුළුවන් 2යි ලැම්ඩා. මොකද 5p ඍණ 3 ඉරට්ටේ නිසා. එහෙනම් 9 වාරයක් 16යි k ඍණ 8 අපි දැනගත්තා දැන් මේක ඉරට්ටේ. ඒ නිසා ඒක ලියාගත්ත 2යි ලැම්ඩා. එහෙනම් දැන් අපි ලස්සනට ඇවිත් තියෙනවා මෙතන 16යි k 8 වලත් දෙක 16යි ලැම්ඩා. 16ක් එළියට ගත්තොත් 9යි k අඩු කිරීම ලැම්ඩා. එහෙනම් 16 වාරයක් මේ ටික කවුද? නිකිල නේද? 16 වාරයක් නිකිලයක්. 16 වාරයක් නිකිලයක් කියන්නේ 16න් බෙදෙනවා. අපි පෙන්නන්න ඕන 16න් බෙදෙනවා කියන එක නේද? එහෙනම් n සමාන p ධන කියන ප්‍රතිඵලය සත්‍යයි. ගණිතඥයෝනේ සියලු ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍යයි.